ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. ධම්සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාවතත් එක්කයි අදත් ඔබ එකතු වෙන්නේ. අපේ ජීවිතේ අපි කොහේ හරි අවසානයක් හොයාගෙන ගමනක් යනකොට ඒ ගමනේ ආරම්භයත් අවසානයත් දැනගෙන යන ගමනයි ඒ ගමනේ ආරම්භයයි අවසානයයි නොදැන යන ගමනේ ලොකු වෙනසක් තියෙනවා. මම හිතනවා ඔබට ඒක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. අපට අපේ ජීවිතේ ඇස් වලින් පේන්න තියෙන දේවල්, කන් වලින් අහන්න තියෙන දේවල්, අපට තේරෙන දේවල් ඊ타ත්ම පටු පරිසරයක් තුල අපිට දකින්න තියෙන දෙයක්. අපට පුළුල් දැක්මක් නැති බව ඇත්තටම අපි පිළිගන්නට අවශ්‍ය වෙනවා. අපේ ජීවිතේ මෙන්න මේ දැක්ම පුළුල් කර ගැනීමට නම් දැක්ම පුළුල් කරගත හැකි දහමක් අපට ශ්‍රවණය කරන්නට වෙනවා. ඒ දැක්ම පුළුල් කරගන්න වැඩපිළිවෙලක් දේශනා කරපු ශාස්ත්‍රූන් වහන්සේ නමකේ දහමක් හැදෑරීම තුලින් ඉගෙන ගැනීම තුලිනුයි අපේ ජීවිතයේ දැක්ම පුළුල් වන්නේ. එනිසා ධම්සභා මණ්ඩපය ඔබේ ජීවිතේ එන්නේ ඔබේ ජීවිතයේ අවබෝධයට අවශ්‍ය දැක්ම පුළුල් කිරීමට ඊ타ත්ම සුන්දර මාවතක් විවෘත කරනවා. ඉතින් අද දවසේත් ධම්සභා මණ්ඩපය සජීවී දහම් කතිකාවත අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද දවසේ උතුම් අනුශාසනාවන් වෙනුවෙන් වැඩම කරන්නට දුණු පින්වත් ස්වාමීන් වහන්සේට පළමු කොටම අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ධම්සභා මණ්ඩපය වෙනුවෙන් අද දවසේ බැතිපර විකාශන දායකත්වයේ දරන්නේ අංක 189 ඩී.එස්. සේනානායක මාවත අනුරාධපුර යන ලිපිනේ පදිංචි පින්වත් රාජා තෙන්නකෝන් පියාණන්, ඒ වගේම කුසුමා තෙන්නකෝන් මෑණියන් ඇතුළු පවුලේ සියලුම දුවදරුවන් එකතු වෙලයි ධම්සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාවත වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වයේ දරන්නේ. ඉතින් ආරම්භයේදීම පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රස්තුත මාතෘකාවක් ඔස්සේ අපේ ජීවිතයේ දහමින් පෝෂණය කරන්නට අවශ්‍ය දහම් අනුශාසනාවන් සිදු කරනවා. ඉතින් ඔබට පුළුවන් ඔබේ ජීවිතයේ තිබෙන යම් දහම් ගැටලුවක්, ධර්මයේ ගැටලුවක් නොවේ, අපේ ජීවිතයේ තිබෙන ගැටලුවක් ධර්මයේ අපේ ජීවිතයට ගලපලා බලලා ධර්මයේ ඇසුරින් අපේ ජීවිතයේ දැක්ම ඍජු කරගන්න මාවතට පින්වත් ස්වාමින් වහන්සේගෙන් උතුම් දහම් අනුශාසනා ලබා ගන්න. ඉතින් ඒ වෙනුවෙන් ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න 0112 548යි 400 කියන දුරකථන අංකය ඔස්සේ 0112 548යි 400 කියන දුරකථන අංකය ඔස්සේ ඔබේ ධර්මයේ සම්බන්ධව ඔබට තිබෙන ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් දෙවනි හෝරාවේදී අපි වින්නස් ස්වාමින් වහන්සේට දහම් ගැටලු ඉදිරිපත් කරලා ඒ සඳහා දහම් උපදේශයක් ලබා ගන්නට සූදානම්. ඉතින් අපි වෙනදා වගේම උතුම් දහම් අනුශාසනාවන් සිදු කරන්නට පින්නස් ස්වාමින් වහන්සේට දෙපා නැමද ආරාධනා කරමු. අවසරයි පින්නස් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. පළමු කොට අප හැමදිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, වාසනාවන්ත සදහවත් පින්වතුනේ, ධම්සභා මණ්ඩපයේ සමග අද අපි මේ ඒකරාශී වෙන්නේ දුරුතු මාසයේ පුර 15ක පුන් පොහෝ දිනය යෙදෙන්න පෙර දිනේ. හෙට දවසේ දුරුතු පුර 15ක පුන් පොහෝ දිනය යෙදෙනවා. ඒ අපගේ මහා කාරුණික භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුදු පහසින් අපගේ මේ මාතෘ භූමිය ලංකා භූමිය පාරිශුද්ධත්වයට පත් කළ දිනය, පළමු ලංකා ගමනය සිද්ධ වෙච්චි දිනය දුරුතු පුර 15ක පුන් පොහෝ දිනය. ඒ මහා කාරුණිකයන් වහන්සේ මේ ලංකා භූමිය ධර්මද්වීපය ලෙස සුරක්ෂා වීම පිණිස අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ආරම්භ කළේ සම්බුද්ධත්වයට පත් වෙලා මාස 9ක් ගත වී තිබූ තැන. ඒ තරම්ම දුර දැක්මක් අපි සරණ ගියපු අපගේ ශාස්ත්‍රූන් වහන්සේට. ඉතින් ඒ නිසා පින්වතුන්ලාට ධම්සභා මණ්ඩපේ ආරම්භයේ ලෙස අපි සිහි කරනවා මුලින්ම හෙට දවසේ පින්වතුන්ලා හැම දිනෙකම නොවරදවාම කළ යුතු දෙයක්
උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වීම. හැම දිනෙකම තම තමන් වෙන වෙන කටයුතු යොදාගෙන තියෙනවා නම් ඒ සියල්ල මම හෙට දවස වෙනුවෙන් නවත්වන්න. හෙට දවස තෙරුවන් සරණ ගියපු ශ්‍රාවක ශ්‍රාවිකාවෝ විදිහට අපිට උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා සිල්සු රකින්න, පින් රැස් කරගන්න, දහමේ හැසිරෙන්න, පිළිවෙත් පුරන්න තියෙන දවස. ඒ දවස අහිමි කරගන්න එපා. මුළු අවුරුද්දම ගත්තත් දින 365ක පෝය 12යි තියෙන්නේ. ඒ පෝය 12ත් වරද්ද ගත්තොත් එහෙම දවස් 365න් කීයද අපි අධිසීලයක හික්මෙන්න කාලෙ වෙන් කරන්නේ. එනිසා අතපසු කරගන්න එපා. මේ දක්වා ජීවිතේ ගත වුණු අවුරුදු වල අතපසු වීම වුණා නම් දැන් අදිෂ්ඨාන කරගන්න. මේ 2022 ව්‍යවහාර වර්ෂේ මේ වර්ෂයේ ආරම්භක පෝය හෙට එළඹෙනවා. හෙට ඉඳලා මම මොන දුෂ්කරතා තිබුණත් වරද්දන්නේ නැතුව ප්‍රධාන පෝයටවත් උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් වෙනවා කියලා හොඳට තද අදිෂ්ඨානයක් හිතේ ඇති කරගන්න. ඇයි පිංගුතුනේ එහෙම කියන්නේ? අපේ ජීවිතවල කරදර කංකටොළු එනකොට අපිට හිතෙනවා මේ කරදර කංකටොළු දුරස් වෙලා ගියපු කාලෙක අපිට බැරියයි සිල් ගන්න. අපිට බැරියයි යහපතේ හැසිරෙන්න කියලා ඒ වගේ හිතුවිලි. ගොඩාක් දෙනෙක් ඒ බඳු හිතවිලි වල අතරමං වෙනවා. මොකද බලාගෙන ඉන්නවා සමීර අපිට හොඳ කාලයක් එනකම්. අපිට යහපත් කාලයක් ඒවි මේ කරදර කාලේ නොවේ කියලා. හරියට පුළුල් දැක්මක් නැතිකොට තමයි අපිට එහෙම හිතෙන්නේ. නමුත් අපි කල්පනා කළොත් එහෙම මේ ලෝකේ යන රටාව මේ ලෝකේ යන්නේම දුක් ගැහැට මැද. අපිට මේ දුක් ගැහැට මැද්දේ හිර වෙලා ඉන්නකොට අපිට හිතෙනවා මේ කාලේ තමයි මේ ප්‍රශ්න ඔක්කොම කියලා. ඉස්සර නම් ලස්සනට තියෙන්නේ නැති. එක්ක ඉස්සරහට ලස්සනට තියෙවි. දැන් තමයි කාලකන්ණි සමය කියලා අපිට හිතෙන්නේ. නමුත් ඇත්තටම අපි හොඳට විමසලා බැලුවොත් ඉතිහාසය ඒ ඉතිහාසෙ විමසද්දි පේන එක හැම කාලෙම ලෝකෙ හැටි මේක. දුක් ගැහැට කරදර කංකටොළුමයි වැඩි. පොඩ්ඩක් නිවිලා සැනසීලා ඉන්න ලැබෙනවා නම් ඒ ඊටාම ටික කාලයයි. ඒ නිසා අපි කාලේ අපතේ දාගන්නවා කියලා කියන්නේ ඒක මහා භාග්‍යයක්, මහා වාසනාවක්. ඒ නිසා පින්වතුන්ලා අද දවසේම අදිෂ්ඨානයක් ඇති කරගන්න. හෙට එළඹෙන පෝයේ ඉඳලා වරද්දන්නේ නැතුව සිල් සමාදන් වෙනවා කියන අදිෂ්ඨානය. මොකද මේ ලෝකේ යන රටාව අපි පින්වතුනි තේරුම් ගත යුතු එකක්. ඉතින් ඒ උදෙසා උපකාර වීම පිණිස අපි ඔබට වීඩියෝ පටයක් පෙන්වන්න කල්පනා කළා. අද අනුශාසනාවට පෙරම ඒ වීඩියෝ පටය අපි නරඹලයිමු. දැන් පින්වතුන්ලා ඒ වීඩියෝ පටය නරඹන්න. මොහොතක් අපි හිතමු 20 වෙනි සතවර්ෂය ගැන. 20 වෙනි සතවර්ෂයේ ආරම්භයේ 1901 වර්ෂයේ ඉපදුන මිනිසෙක් ගැන. ඔහු කොයි විදිහට ජීවිතයට මුහුණ දෙන්න ඇතිද? ඉපදිලා වයස අවුරුදු 13ක් වෙද්දී ඔහු මැදි වෙනවා යුද්ධයකට. හැම තැනම යුද්ධ බිය, මරණ බිය. ඒ යුද්ධයෙන් මිලියන 22ක පමණ මිනිස් ජීවිත ඉතා කුරිරු ලෙස අවසන් වුණා. ඔහුගේ වයස අවුරුදු 17 දී හොඳ තරුණ කාලේ දරුණු වසංගතයක්, ප්‍රංශ ලෝක වසංගතය මිලියන 50කට වැඩි මිනිස් ජීවිත බිලිගත්තා. මේ හේතු නිසාවෙන් 1929 වෙද්දී මුළු ලෝකෙම දරුණු ආර්ථික පසුබෑමකට ලක් වුණා. ඔහුගේ වයස අවුරුදු 28 වෙද්දී දෛනික අවශ්‍යතා යාන්තම් සපුරාගෙන දුකසේම ජීවිතේ ගැට ගහගන්න සිදු වෙනවා. ඔහුගේ වයස අවුරුදු 38 වෙනකොට දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වෙනවා. එයින් මිනිස් ජීවිත මිලියන 60කට වඩා අවසන් වුණා. යලි 1950-1953 කොරියන් යුද්ධය. ඔහුගේ මැදි වයස 50 දීත් යුද බිය. 1964-1975 වියට්නාම් යුද්ධය. බලන්න ඔහුගේ ජීවිතේ 60-70 වගේ වයෝ වෘද්ධ වයසේදීත් යුද බියමයි. අපිට මේන් තේරෙනවා ගත වූ 20 වෙනි සියවස මහා කරදර ගොඩක් මැදයි ගෙවී ගොස් තිබෙන්නේ. කවදා මේ කරදර අවසන් වේවිද කියා හිතමි. ඒ කාලේ මිනිස්සු ජීවත් වෙන්න ඇති. හැබැයි අවුරුදු 100ක් වගේ ඇතුළත ඒ හැමෝම මිය ගියා. අපි හිතමු
ඒ අය ආයෙමත් මේ වර්තමානයේ මිනිස්සු අතර උපන්නා කියලා. ඒත් පෙර පරිදිමයි නේද? යුද බිය, අන්තවාදී බිය, ත්‍රස්තවාදී බිය, වසංගත, ආර්ථික අපහසුතා, දෛනික ජීවිතේ බිඳ වැටීම. එකම බිහිසුණු බව යලි යලිත් උරුම වෙනවා. නමුත් බුදු සසුනක් මුණගැහුණු මේ ජීවිතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මයේ හැසිරෙමින් පින් පුරන කුසල් වඩන අයට මේ බිහිසුණු ඉරණමින් නිදහස් වෙන්න පුළුවන්. මේ ගැන ජීවිතේ මුළු මනින්ම අවබෝධ කළ බියකරු සසරින් නිදහස් වූ ඒ අරහත් මුනිවරුන් වදාළ මේ අර්ථය කොයි තරම් සත්‍යයක්ද කියා බලන්න. මේ ලෝක සත්‍යයාට පහර දෙන්නේ මරණය විසිනුයි. වට කරලා තියෙන්නේ ජරාවෙනුයි. දඬුවම් ලබන හොරෙක් වගේ හැම තිස්සෙම අසරණ වෙලා දුක් විඳිනවා. මරණයත්, ලෙඩ දුකත්, වයසට යාමත් මේ ජීවිතේ කරා ඉන්නේ මහා ගිනි කඳු වගේ. ඒකට ප්‍රතිවිරුද්ධව සටන් කරන්න බලයක් නෑ. පලා යන්න ජවයකුත් නෑ. ඒ නිසා ටික ටික හෝ බහුලව හෝ දවස හිස් විදිහට ගත කරන්න හොඳ නෑ. ගෙවී යන හැම රාත්‍රියකින්ම මේ ජීවිතේ කෙටි වෙලා යනවා. ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, ඉඳගෙන ඉන්නකොට, නිදාගෙන ඉන්නකොට මේ කොතැනත් අවසන් මොහොත පැමිණෙන්න පුළුවන්. ඒ නිසා පමා නොවීමට මේ කාලයයි. අපේ ජීවිතේ අපි වේගෙන් දුවනවා. හැබැයි අපිට තේරුමක් නෑ අපි දුවන්නේ එකම රවුමක් වටේ කියලා. අපි හිතනවා පළවෙනි රවුම දුවලා හිල්ලා අපි දෙවෙනි රවුම දුවනකොට දැන් දුවන්නේ අලුත් රවුමක කියලා. හැබැයි දුවන්නේ පරණ රවුමයි. ජීවිතේ හැමදාම කොයි කාලෙත්, ඒ කාලෙත්, මේ කාලෙත්, ඉස්සරහට එන කාලෙත්, කොයි කාලෙත් කරදර කම් කටළු අඩුවක් වෙන එකක් නැහැ. අපිට එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. පින්වත් ස්වාමීන් වහන්සේ අපිට මොකද්ද කරන්න පුළුවන්? අපි මේ වීඩියෝ කොටේ අපේ නිෂ්පාදක පිරිසත් එක්ක එකතු වෙලා සකස් කරන්න කල්පනා කළේම සමීර මේ වටින පණිවිඩය අරගෙන එන්න. මොකද ජීවිතය ඇතුලේ කරදර කංකටොළු විඳින කාලවකවානුවලදී අපට සාමාන්‍යයෙන් හිතට නැගෙන දේ තමයි මේක අවසන් වෙලා ගියපු කාලෙක අපට පාඩුවේ ඉන්න පුළුවන් වෙයි. මේක අවසන් වෙච්ච කාලෙක අපිට ආයිමත් අපේ දහමේ හැසිරීමේ කටයුත්තක්, අපිට ජීවිතයට වටිනා කටයුත්තක් කරගන්න පුළුවන් වෙයි. මේක අවසන් වෙලා යන කාලෙක අපිට සැනසෙල්ලක් ලැබෙයි. අපි එහෙම හිතනවා. එහෙම සමහරවිට පතනවා. එක්කෝ අපි යදිනවා. එක එක ආගමික දර්ශන, එක එක මතවාද ලෝකෙ ගොඩායිනේ. කතා කරන්න ගියොත් එහෙම දහස් ගාණක් තියෙනවා, ලක්ෂ ගාණක් ඇති. ඉතින් ඒ නිසා ඒ හැම එකකම මිනිස්සෙක් පතන්නේ සැනසෙල්ල. මොන ආගමික දර්ශන, මොන මතවාද, මොන ඉගැන්වීම් අස්සේ හිටියත් එකම විදිහේ කැමැතිවීම් තියෙන මනුස්ස පිරිසක් ඉන්නේ. ඒ මිනිස්සුන්ගේ පැතුම් වල තියෙනවා සැනසෙල්ලක්. මේ කරදර කංකටොළු නැති වෙලා අනේ සැනසෙල්ල ලැබෙවි කියලා. ඒක තියෙන්නේම සමීර පටු මානසිකත්වයේ තුල. මානසිකත්වයේ පටුයි. ඒ පටු මානසිකත්වයේ තුල අර ප්‍රාර්ථනාවත් එක්ක ගොනු වෙලා හරියට හීනයක් ඇතුලේ සතුට වෙනවා වගේ එකක් තමයි බොහෝ ජීවිතවල තියෙන්නේ. හීනේ දකින්නකොට හීනේ ඇතුලේ ඉතින් ওই নানা ප්‍රකාර ඒවා පේනවනේ. සමහරවිට පියවි ඇහින් දකින්න බැරි ඒවා හීනයක් ඔස්සේ දකිනවා. ඇතැම් මිනිස්සෙක් Tamanට බොහොම සුළු මුදලක් තියෙද්දි ඒ මිනිස්සයා දකිනවා ඊටාම වටින සුඛෝපභෝගී වාහනයක යම් මිනිස්සෙක් නැගලා යන හැටි. එයා එදාට රෑ හීනෙන් දකිනවා. එයත් සුඛෝපභෝගී වාහනයක නැගලා යනවා. හැබැයි එයාට ඒක හීනයක් විතරයි. එයාට ඒක ඇත්ත ජීවිතේ විඳින්න බැරි එකක් නේ. ඔය වගේ මේ ලෝකේ අපි ගොඩාක් වෙලාවට අපි ගොඩනගා ගන්න දේවල් සමීර හීන වගේ දේවල්. මේ හීන විනිවිද එළියට එන්න නම් අර පටු මානසිකත්වයේ නැතුව යන්න ඕන. ඒ පටු මානසිකත්වයේ නැතුව යන්න නම් ප්‍රඥාව උපදවන දෙයක් අහන්න ලැබෙන්න ඕන. ප්‍රඥාව උපදවන දේ කියලා කියන්නේ මොකද්ද සමීර?
බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රඥාව උපදින හැටි. සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්තිය. සුසුසා ලභතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්කනෝ. ජීවිතේ නිවනට සැනසීමට අරගෙන යන උතුම් ධර්මය රහතුන් විසින් දේශනා කරන්නේය. ඒ රහතුන් දහම් දේශනා කල්හි ඒ ධර්මයේ ගැන හිත පහදවා ගත යුත්තේය. හිත පහන් කරගෙන රහතුන්ගේ ධර්මය සවන් යොමා ඇසිය යුත්තේය. අහන ධර්මය විමසිය යුත්තේය. එතකොට ජීවිතේ දැකීමට උවමනා කරන ප්‍රඥාව ලැබෙනු ඇති. එහෙම තමයි ප්‍රඥාව ලබන්න තියෙන්නේ. ඒ නිසා මා අද කල්පනා කළා මේ ධම්සභා මණ්ඩපයේ ආරම්භක අනුශාසනාව විදිහට රහතුන්ගේ ලස්සන අවවාදයක් සිහිපත් කරලා දෙන්න. මේ රහතන් වහන්සේ නාගසේන නම් වූ උතුම් මහරහතන් වහන්සේ අපගේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවිලා වර්ෂ 500ක් ගත වී තිබ්බ තැන මේ සම්බුද්ධ ශාසනයේ බැබළවීම පිණිසම සමත් වෙච්චි හරීම අසිරිමත් රහතන් වහන්සේ නම අපේ නාගසේන මහරහතන් වහන්සේ. ඒ නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුරුවත් එක්ක කරපු සංවාදයේදී ඒ මිලිඳු රජුට පැවසූ උතුම් කාරණාවක් තමයි සමීර අද අපි මේ ධම්සභා මණ්ඩපයේදී පින්වතුන්ලාට සිහිපත් කරලා දෙන්න කල්පනා කළේ. මිලිඳු රාජ ප්‍රශ්නයේ උපමා කතා ප්‍රශ්නයේ යටතේ තමයි මෙය අන්තර්ගත වෙන්නේ. මෙය මාතෘකාව වශයෙන් ගත්තොත් එහෙම ඉබ්බාගේ පස් අංගයක් ගැනීම ගැන ප්‍රශ්නය. ඉබ්බාගෙන් අංග පහක් අරගෙන ඒ ඉබ්බගේ අංග පහ උපමා කරගෙන තමන්ගේ ජීවිතය හදාගන්න කියලයි මේ කියන්නේ. මේ උපමා රසයෙන් ඇයි රහතුන් දහම් දෙසන්නේ? උපමාවක් කියන එක මිනිසෙකුට සමීපයි. ඒ උපමාවෙන් කියන කතාව මිනිසෙකුට සමීපයි. ඊළඟට ධාරණයට පහසුයි. මතකයේ තබා ගන්න දැන් මේ ඉබ්බගේ අංග පහක් සමීර මේක අපි කියනවා. සාමාන්‍යයෙන් අංග පහ නිකන් කිව්වොත් එහෙම අංග පහ මතක හිටිනවා අඩුයි. හැබැයි ඉබ්බාගේ අංග ටිකක් කිව්වට පස්සේ ඒ ඉබ්බ මුල් කරගෙන අර අංග පහ මතක තියාගන්න ලේසි. ඉතින් ඒ නිසා රහතන් වහන්සේලා මේ විදිහට මේ කරුණු අදාළේ අනුකම්පාවෙන්මයි කරුණාවෙන්මයි කියලා රහතුන් ගැන ගෞරවය උපදවාගෙන අපි මේ ධර්ම ඉගෙන ගනිමු. මේ නාගසේන මහරහතන් වහන්සේ ඉබ්බාගෙන් ගත යුතු අංග පහක් තිබේ කියලා මිලිඳු රජුරවන්ට වදාලා. එතකොට මිලිඳු රජුරුව අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඉබ්බාගෙන් ගත යුතු ඒ පස් අංගය කුමක්ද? ඔන්න එතකොට නාගසේන මහරහතන් වහන්සේ වදාලා මහරජාණෙනි ජලයේ හැසිරෙන ඉබ්බා ජලයම වාසස්ථානය කරගෙන සිටි. ඉබ්බා ජලයේ හැසිරෙන සතෙක් ඌ ඉඳලා හිටලා ගොඩබිමට ආවත් ඌ වසන්නේ ජලයමයි. ඌ ජලය ඇසුරු කරගෙන ජලයත් එක්ක සතුට වෙන එකෙක්. එතකොට ඔන්න අපි මතක තියාගන්න ඕන ඉබ්බා ජලයේ වාසය කරන ජලයෙන් සතුට වෙන එකෙක්. ආන්න ඒ වගේ එලෙසින්ම මහරජාණෙනි පිළිවෙතෙහි යෙදෙන භික්ෂුව එහෙම නැත්නම් පිළිවෙතෙහි යෙදෙන ශ්‍රාවකයා ප්‍රාණභූත පුද්ගලයන් හට හිතානුකම්පීව වෛර නැති තරහ නැති විපුල වූ මහග්ගත වූ අප්‍රමාණ වූ සිතින් ලෝකයටම මෙත්සිත පතුරවාගෙන මෛත්‍රිය ඇසුරු කරමින් වාසය කළ යුත්තේය. ඉබ්බා වතුර ඇසුරු කරගෙන වාසය කරනවා වගේ සමීර ශ්‍රාවකයා මෛත්‍රිය ඇසුරු කරන්න ඕන. මේ අනුක්‍රමිකව අවසන් වේගෙන යන ජීවිතේ කංකටොළු දුක්ගිනි කොයි වෙලේ පාත් වෙයිද කියලා දන්නේ නැති ජීවිතේ අපට අපේ උදෙසා තියෙන මහා රැකවරණයක් මෛත්‍රිය. ඒ නිසා ශ්‍රාවකේ කැමතිස්සෙම වාසය කරන්න ඕන කියනවා සමීර. මෛත්‍රිය තුල මම මේක මේ කියන්න කල්පනා කළේ සමීර ගොඩාක් වෙලාවට සමාජය තුල යම් යම් හැලහැප්පිලි ඊළඟට කඩාවැටීම් අරුබුදකාරී තත්ත්වයන් පැන නගිනකොට අපි හුරු වෙලා ඉන්නවා හරියට දැන් මේ සමාජ මාධ්‍ය ක්‍රමෙත් එක්ක ඒක ගොඩාක් පුළුල් වෙලා තිනවා. කාට හරි ඇඟිල්ල දික් කරලා කාට හරි බැන කාට හරි දොස්පරොස් පවස කාට හරි නිନ୍ଦා පහස කර ඒක තුලම වාසය කරන්න. අපි දැක්කා ඇසුරු කරන්නේ එක්ක නින්දාව. එක්ක ඇසුරු කරන්නේ ගරහාව. ඇසුරු කරන්නේ අපහාසය. ඇසුරු කරන්නේ කිපුණු බව. ඇසුරු කරන්නේම ඇවිස්සිල්ල. ඇතැම් වෙලාවට වෙන වෙන විෂයන් උගන්වන ගුරුවරුත් ඒවාට මුල් පන්දම් දෙනවා.
වෙන වෙන විෂය ධාරා උගන්වන්නේ. ඒ උගන්වන අතරේ අරකටම උල්පන්දම් දෙනවා ඇවිස්සෙන්න. ඇතැම් වෙලාවට සිවුරු දරාගත්ත මේ පැවැති පාර්ශවෙත් අපි දකිනවා අවුස්සන්නම උල්පන්දම් දෙනවා. මේ ඇවිස්සිල්ල කියන එකෙන් මිනිස්සයාට කවදාවත් යහපතක් වෙන්නේ. මිනිස්සෙක් ඇවිස්සෙනවා කියන එකෙන් සමීර මේ ගත වෙන මේ අපි මේ කතා බහ කරන සුළු කාලවකවානුව ඇතුලේ මිනිස්සු කී දෙනෙක්ගේ ප්‍රාණය නැතුව යනවද? කී දෙනෙක් මැරෙනවද? අපි අද ධම්සභා මණ්ඩපයේ දහම් කතාව පිණිස මෙතන වාඩි වෙලා අපි බණ කියලා නැගිටිනකොට මේ ලෝකෙන් කී දෙනෙක් යන්න ගිහිල්ලාද? එතකොට මේ යන්න යන මිනිස්සුගේ හිත යම් කෙනෙක් අවසනවන ඒ ඇවිස්සීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම. මහණෙනි, හිතක් සංසිඳෙන්නේ නැති වචන 1000ක් අහගෙන ඉන්නවට වඩා යම් වචනයක් අහගෙන ඉද්දී ඒ වචනේ නිසා හිත සංසිඳෙනවා නම් අර වචන 1000ටම වඩා අර එකම එක වචනේ තමයි වටින්නේ. ඉතාම වැදගත් තැනක් ස්වාමීන් වහන්සේ. මොකද සමහරවිට විශ්වවිද්‍යාල ආචාර්යවරු විදිහට පෙනී ඉන්න, සමහරට මහාචාර්යවරු විදිහට පෙනී ඉන්න අපිටම යම් විෂයපතයක ස්වාමීන් වහන්සේ වගේම ඒ විෂයපතය තුළ හොඳ පරිපූර්ණ දැනුමක් ඇති. නමුත් ධර්ම දේශනාවක් සම්බන්ධ විවේචන කරන එක ඇත්තටම සාධාරණ නෑ ස්වාමීන් වහන්සේ. ඒක හරි වටින තැනක් ස්වාමීන් වහන්සේ. ඇත්තම විවේචනයේ මූලික කරගෙන හටගන්න අරුබුද හැම එකක් ඉස්සරහම විවේචනයේ ප්‍රමුඛ කාරණේ කරගෙන වාසය කරන කෙනා යම් විෂය ධාරාවක් තුල ඉදිරියේ ඉන්න පුළුවන්. හැබැයි එයා ප්‍රඥාවෙන් නම් හීන කෙනෙක්. මොකද අපි දකිනවා සමහර වෙලාවට බොහොම දැන උගත් මේ සමාජයේ ඉහළ මට්ටම් වල ඉන්න ඇතැම් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු කතා බහ කරනකොට මිනිස්සුන්ට දියුණු වෙන්න යමක්ම කියනවා. ඇවිස්සෙන්න දෙයක් කියන්නේ. යම් මේ අපහසුතා කරදර තියෙද්දී පවා ඒ මිනිස්යාගේ හිතට ජවයක් ලැබෙන දෙයක්ම කියනවා. ඇවිස්සෙන දෙයක් නිකන් මිනිස්සුયો ගැටිලා මිනිස්යන්ගේ හිතවල කෙලෙස් උපදින දෙයක් කතා කරන්නේ. මම හිතනවා මේ ධම්සභා මණ්ඩපයේ ශ්‍රවණය කරන පින්වතුන්ලා මේ කාරණේ හොඳට හිතට අරගන්න. හිතට අරගෙන බලන්න Tamanට යහපතක් වෙන්නේ Taman ඇවිස්සලා ඉන්නකොටද සංසිඳලා ඉන්නකොටද කියලා. Tamanටම දැනෙනව නේද? tamun ඇවිස්සෙන්නේ නැතු ඉද්දි හරි සැප බව. tamunටම දැනෙනව නේද? tamun යම් සංසිඳීමක ඉන්නකොට ඒක හරි පහසු බව. ඉතින් ඒ වගේමනේ මේ අනිත් මිනිස්සුත්. අපි අපේ වචනයක් මුල් කරගෙන යම් මිනිසෙක් අවුස්සනවද? ඒ මිනිස්යාගේ සංසිඳීම අපි නැති කරනවා. අපි වචනයක් මුල් කරගෙන යම් මිනිසෙකුගේ මේ හිත ඇතුළට නැති ගින්නක් දෙනවනම් ඒ මනුස්සයාට අපි විපතක් කරනවා. අපිට පුළුවන් අපේ වචන වලින්, අපි කතා කරන දේවල් වලින්, අපි සමාජයට දෙන අදහස් වලින් මිනිස්සෙක්ව නිවන්න. ඒ නිසා බලන්න නාගසේන මහරහතන් වහන්සේ කියා දීපුදී ඉබ්බ වතුර ඇසුරු කරනවා වගේ බුද්ධිමත් ශ්‍රාවකයා මෛත්‍රිය ඇසුරු කරන්න කිව්වා. ජාති ආගම් කුලමල ભેද උස් පහත් ભેද ධන නිර්ධන ભેද මේ මොකවත් නැතුව සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයෙන් සැනසෙත්වා කියලා සත්වයන්ට මෙත්සිත පතුරවාගෙන මෛත්‍රිය ඇසුරු කරගෙන වාසය කළ යුතුයි. ඉබ්බෙක් වතුර ඇසුරු කරනවා වගේ. දෙවනියට වදාලා තවද මහා රජාණෙනි, ඉබ්බා ජලයෙන් උඩට මතු වූ විට හිස ඔසවා බලයි. ඉදින් කවුරුන් හෝ ඔහුව දැක්කේ නම් එතනදීම දිය යටට කිමිදෙන්නේය. ඔව්හු මාව නැවත නොදකිත්වා කියාය. මේවා අපි දැකලා තියෙනවනේ සමීර. ඔය ඉබ්බෝ ඉන්න ජලාශවල ඉබ්බෝ එකපාර වතුරෙන් උඩට එනවා. බැරි වෙලාවත් අපි ඒ වෙලාවෙ එතන හිටියොත් එහෙම ඌ ආවා වගේම ඉක්මනින්ම යට යනවා. ආයෙ සෑහෙන වෙලාවකට ඌ මතුවෙන්නේ. ඇයි හේතුව? ඌට තියෙනවා බයක්. ඒ හිටපු කෙනා ආයෙනම් මාව දකින්න එපා. අන්නේ ඉබ්බ වගේ ශ්‍රාවකයාත් මෙහෙමයි කියනවා කළ යුත්තේ. යම් අයුරකින් ක්ලේශයක් හටගත්තොත් ඒ හටගත්තා වූ ක්ලේශය අසුභය, මරණ සතිය ආදී නුවණ මෙහෙවීමක් තුළින්, අසුභ වශයෙන් දැකීමක් තුළින්, එහෙම නැත්නම් මරණ සතිය සිහි කිරීමක් තුළින්, යම් හෝ භාවනා මානසිකාරයක් තුළින්, යම් කුසල අරමුණක් තුළින් ඉක්මනට නසන්න ඕන කියනවා. ඒ කියන්නේ මේ නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා ශ්‍රාවකයා හිතනවා කියනවා ඒ කෙලෙසේ ආයෙත් නම් මාව දකින්න එපා.
එහෙම කියලා කියනවා සංවර වෙන්නේ. රාගය කියන ක්ලේශය මොහොතකට තමන් තුළ දැක්කොත් එහෙම තමන් ඉක්මනට සංවර වෙනවා. අපේ රාගය ආයෙත් නම් මාව දකින්න එපා. අපේ ද්වේෂය ආයෙත් නම් මාව දකින්න එපා. ඊර්ෂ්‍යාව කියන එක ආයෙත් නම් මාව දකින්න එපා. ආන්න එහෙම කියලා ඉක්මනට හැංගෙනවා කියනවා. හැංගෙන්නේ කොමකද? කුසල් අරමුණක. කුසල් අරමුණක හැංගෙන්නේ. දැන් එක අවස්ථාවක තියෙනවා හරි ලස්සනයි. තරුණ උපාසක මහත්තයෙක්. අවුරුදු 18ක 16ක වගේ තරුණයෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා පැවිද්දට ලොකු ආසාවක් තිබුණු හොඳ ධර්ම මානසිකාරයක හිටපු කෙනෙක්. එතකොට දෙමව්පියන්ට මේ තරුණයා ගැන දෙමව්පියන්ට යාළු මිත්‍රයන්ට මේ තරුණයා ගැන හිත තියෙන්නේ මෙයාව කොහොම හරි ගිහි ගෙදර අලවාගෙන තියාගන්න. නමුත් මෙයාගේ නුවණ ඒ වෙනකොට සෑහෙන දුරක් ගිහිල්ලා. අන්තිමේ මෙයාගේ කාමරේට ගෑනු ළමයෙක්ව දාලා වෙසඟනක්ව දාලා වැහුවා. ඒක වෙසඟන දාලා වැහුවට පස්සේ එතකොටවත් මේ වෙසඟනත් එක්ක ඇසුරු කරද්දී ගිහි ගෙදරට හිත ඇලෙයි කියලා. වෙසඟනම කාමරය ඇතුළට දාලා වැහුවට පස්සේ මේ තරුණයා ගිහිල්ලා පැත්තකින් වාඩි වුණා. මේ වෙසඟන දිහා බලන්නේවත් නැහැ. වෙසඟනත් කාමරේ පැත්තකින් ඉන්නවා. මෙයාත් කාමරේ පැත්තකින් ඉන්නවා. දැන් වෙසඟන බලන් හිටියා මේක හරියන්නේ නැහැ. අන්තිමේ මේ වෙසඟන මුද්දටම කොක් හඬලලා හයියෙන් hina වෙන්න ගත්තා. hina වෙනකොට සමීර අපි බලනවානේ මොකක්ද අපි මේ hina වෙන්න කාර්යය කියලා. එතකොට මේ තරුණයාගේ අවධානය ගන්න තමයි මේ වෙසඟන මහා හඬින් hina වුණා. hina වෙද්දී මේ තරුණයා ඒ වෙසඟන දිහා බලනවා. බලද්දීත් මේ තරුණයාට පේනවා ඒ වෙසඟනගේ ලස්සන hinaව. අපි කියන්නේ එහෙම නෙවෙයි. අපි hinaවට කියන්නේ ලස්සන hinaව. ලස්සන hinaව මේ තරුණයා දැක්කා. දැක්ක ගමන් මේ තරුණයාට හිතෙනවා දත්තට. ඒ දත්තට වල තැවරී තියෙන්නේ කුණු ගඳ ගහන කෙල නේද? එහෙම හිතුණා. එක සැනකින් ඔහුට එහෙම හිතුණා. ඔව් අසුබේ හොඳට පුරුදු කරලා. ඔව් අසුබේ කොච්චර වඩලාද කියලා කියන්නේ අපි සමහරවිට මුතු කැටවන් දත් කියයි. අපි එහෙම නැත්තම් මේ වාසඟ වී යන සිනහව කියයි. අපි මොකක් හරි මේ ලස්සන රසාස්වාදනයක් දාගෙන ඔකට අහු වෙලා යනවනේ. මොකක් හරි වචනයක් කියලානේ. මේ තරුණයා ඒක දැක්කම කල්පනා කළා දත්තට මේ දත්තට වෙලා තැවරී තියෙන්නේ කුණු ගන්ධයෙන් යුක්ත කෙල නේද? එතනම අසුබේ හිත පිහිටියා. අර අම්මයි තාත්තයි ඥාති බලාගෙන හිටියා. අන්තිමේ දොර ඇරියා. දොර ඇරිය ගමන් කියනවා අම්මයි තාත්තයි කාමේ නම් එපා මම මහාන වෙන්න යනවා. ඇයි මෙයාගේ හිත තිබුණාටත් වඩා හොඳටම පැවිද්ද තුල පිහිටියා. ඉතින් ඒ නිසා ක්ලේශයක් හටගත්තොත් එහෙම ක්ලේශයට බැටදිය යුතුයි. ඇයි ක්ලේශයට බැටදිය යුත්තේ සමීර? මේ කෙලෙසි කියන එකට අපි ගොඩාක් බය වෙන්න ඕන. බාහිරින් එන හතුරා අපට ප්‍රකටයි. බාහිරින් එන හතුරාව අපිට දොරවල් වහලා නවත්තන්න පුළුවන්. බාහිරින් එන හතුරා වෙනුවෙන් අපිට පුළුවන් අපිට යම් සල්ලි භාගයක් හෝ තියෙනවා නම් එහෙම නැත්නම් අපි අඳුරන කට්ටියක් ඉන්නවනම් අපේ ඥාති පිරිස අපිට කියන්න පුළුවන් පොලු ටිකක් තියාගෙන ඉන්නානේ මාව රකින්න. නේ? එහෙමයි. බාහිර හතුරාගෙන් අපිට බේරුමක් තියෙනවා. මොකක් හරි කරලා බේරෙන්න පුළුවන්. අභ්‍යන්තර හතුරා එන වෙලාව හොයන්න බෑ. හැංගිලා ඉන්නවා. හැංගිලා ඉඳලා ගානට අන්තිම දශමේ එනවා. ඒ ඇවිල්ලා මේ ජීවිතේ සම්පූර්ණයෙන් කලබලා දානවා. අපිට යහපතක් සලසා ගන්න තියෙන අවස්ථාව අහිමි කරනවා. ඒ නිසා ගොඩාක් අවධානය යොමු කළ යුතුයි තමන්ගේ යහපත කැමති මිනිස්සයා තමන් දෙසටම. තමන් දෙසටම අවධානය යොමු කරන නිසා තමයි ඉබ්බා ඉක්මනින් හැංගෙන්නේ. ඉබ්බා ඉක්මනින්ම හැංගෙන්නේ ඉබ්බා ආසයි පනට. කවුරු හරි දැක්ක ගමන් ඒ ඉබ්බා ඉක්මනට වතුරේ ගිලෙනවා. හප්පේ මේ දැකපු කෙනා ආයෙත් නම් මාව නොදකීවා. ඔන්න ඔය වගේ ලාමක ක්ලේශයක් හිතට ආවොත් පින්වතුනි හිතන්න පටන් ගන්න. මේ જાති ක්ලේශයක් යලිත් නම් මට නූපදීවා. මේ බඳු ක්ලේශයකට යලිත් වතාවක් මා හසු නොවේවා. මේ ක්ලේශයේ යලිත් වතාවක් මාව නොදකීවා. අන්න සංවර වෙන විදිහ. ඉතින් මේ ජීවිතේ දුක් ගැහැට කරදර ඇස්සේ ඔන්න ඔය ටික අපි උදෙසා කරගන්න ඕන. වෙන ස්වාමීන් වහන්සේ කෙලෙස් තුලින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කෙලෙස් තුලින් ඇති වෙනවා සමහර අයට සැප. සමහර අයට දුක. ඇත්තටම කෙලෙස් තුලින් ඇති වෙන්නේ දුකක්ද සැපද ස්වාමීන් වහන්සේ? බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා. මහණෙනි
ලාමක වූ අකුසලයක් නිසා වටිනා දෙයක් උපදින්නේ නැත. ශ්‍රේෂ්ඨ දෙයක් උපදින්නේ නැත. ලාමක වූ දෙයකින් උපද්දන්නේ ලාමක දෙයක්මයි. ඒ නිසා ලාමක වූ කෙලෙස් යම්තාක් ඇද්ද සමීර ලාමක දෙයක්ම උපදිනවා. ලාමක දෙයට උතුම් කියලා යමෙක් කියනවා නම් ලාමක සැපට උතුම් සැපය කියලා යමෙක් කියනවා නම් අන්න එයාට හිතනවා කෙලෙස් වල සැප තියනවා නොවේ කියලා. ඇයි එයා සැප කියලා කියන්නේ ලාමක දෙයකට. ඉතින් මේ සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන කෙනෙක් එහෙම නැත්නම් සම්බුද්ධ ශාසනය තුල මේ ජීවිතය සම්බන්ධයෙන් යම් පරිණත භාවයක් හදාගන්න කැමති කෙනෙක්නේ මේ විදිහට පුරුදු වෙන්නේ නේ. ඒ නිසා මේ සාමාන්‍ය ලෝකයා දකින්න සීමාවෙන් එහා දැකලා අපේ ජීවිතය අපි රැකගන්න උත්සුක වෙන්න ඕන. මොකද දැන් අපි අර වීඩියෝ පටේ නැරඹුවේ සමීර 20 වෙනි ශතවර්ෂයේ සිද්ධියනේ. දැන් අපි ඉන්නේ මේ 21 වෙනි ශතවර්ෂයේ. ඔය 20 වෙනි ශතවර්ෂයේ අපි ගත්තොත් එහෙම ඒ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් මේ ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ට අවුරුදු 100 පැනලා ඉන්න පුළුවන්කමක් තිබ්බා. ඒ අයට ආයුෂය තිබුණා අවුරුදු 100ට වඩා වැඩි. එහෙමයි. සාමාන්‍යයෙන් ඉස්සර 100 කෙනෙක් කිව්වොත් 100ක්වත් ඉන්නවා. නේ? දැන් අපිට සාමාන්‍යයෙන් අපි අර 100 ආච්චි කියලා ව්‍යවහාරයට කිව්වට 100 කෙනෙකුට ලේසියෙන් නම් 100කට ලං කරන්න බෑ. 70යි 75යි 80යි ඉක්මනින් මැරියනවා. සමහරවිට බොහෝ දුරට ගත්තොත් එහෙම වර්තමාන ජීවත් වෙන අපිට එච්චර ආයුෂ නැති වෙයි. අපි ඊටත් වඩා කලින් මැරිලා යයි. ඉතින් ඒ නිසා දැන් ඒවට හොඳට පේනවනේ ආයුෂ අවසන් වීම පිණිස පසුබිමුත් හැදෙනවා මේ ලෝකෙනේ. එහෙමයි. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපිට රැකෙන්න කියලා තියෙන බොහොම ටික කාලයයි. අපි මේ බණ පද අහගෙන රැකෙනවා නම්, දහම් පොත කියවාගෙන රැකෙනවා නම්, කල්යාණ මිත්‍රයන්ගේ අවවාද මැද රැකෙනවා නම්, අපි සෑයක් බෝධියක් වැඳ රැකෙනවා නම්, අපි මේ අද ආරම්භයේදීම සිහිපත් කළා වගේ උපෝසතේට සිල් අරගෙන, ඒ පොයේ දවසට සිල් අරගෙන සිල්පත රැක අපි රැකෙනවා නම් මේ රැකවරන්නට අපිට ලොකු කාලයක් නැහැ. ටිකයි. ඊටාම ටිකයි. අපිට හිතාගන්නවත් බැරි තරම් ඉක්මනින් අපේ අවසන් මොහොතට අපි ලං වෙමින් ඉන්නවා. සමීර දන්නේ නැහැ සමීරගේ අවසන් මොහොත. මම දන්නේ නැහැ මගේ අවසන් මොහොත. හැබැයි අපි දෙන්නම එකක් දන්නවා. අපේ අවසන් මොහොත දක්වා අපි ඇදෙමින් ඉන්නවා. කොයි මොහොතක හෝ අපේ කර්ම ශක්තියට අනුව අපේ අවසන් මොහොතට අපිට මුහුණ දෙන්න වෙයි. ඒ අවසන් මොහොතට මුහුණ දෙන්න පෙර තමයි මේ අවවාද අනුශාසන ඔක්කොම. මේවා වලින් හොඳට තමන්ගේ ජීවිතේ පුරවා ගත්තොත්, මේවා ඇසුරු කරගෙන ජීවිතේ සකසා ගත්තොත් අවසන් මොහොත කොයි වෙලේ යවක්කම නැමේ මෑතක අපිට එක වයසක තාත්තා කෙනෙක්. ඒ තාත්තගේ වයස නම් අවුරුදු 90ක්. මේ 90ක් වයසේදී තාත්තා අපේ ස්වාමීන් වහන්සේ නමකගේ තාත්තා කෙනෙක්. ඒ තාත්තත් එක්ක අපිට කතා කරන්න ලැබුණා. ඉතින් කතා කරනකොට ඉතින් මම සිහිපත් කළා තාත්තා නම් ඉතින් ගොඩාක් පින් කරපු කෙනෙක්. වයස අවුරුදු 90ක් කියලා කියන්නේ දීර්ඝායුෂනේ කියලා. එතකොට මේ තාත්තා මගෙත් එක්ක කියනවා අනේ අපේ ස්වාමීන් වහන්සේ 100ක් නෙවෙයි 500ක් ජීවත් වුණත් වැඩක් නැහැ කුසල් නැත්තා. වළන්න කියපු කතාව. ස්වාමීන් වහන්සේ 100ක් නෙවෙයි 500ක් ජීවත් වුණත් වැඩක් නැහැ මිනිස්සුෙකුට කුසල් නැත්තා. මම මගේ ජීවිතේ ගොඩාක් පින් කරගත්තා කියලා සතුටු වෙනවා. ඉතින් ඒ නිසා අපිට සතුටක් තියෙන්නේ අපේ ජීවිතේට අපි ඇත්තටම සමීර මේ දැන් වර්තමානයේ තුල යම් යහපතක් උපදවා ගත්තොත්. ඒ නිසා ඉබ්බාගේ දෙවනි අංගය ගත යුතුයි. තුන්වෙනි අංගය තවද මහරජාණනි ඉබ්බා දියෙන් ගොඩට આવුත් ඔහුගේ කය හිරු රැසෙහි වියලවයි. ඔය අයුරින්ම පිළිවෙතෙහි යෙදෙන ශ්‍රාවකයා තමන් හිඳිනකොට වේවා, තමන් හිටගෙන ඉන්නකොට වේවා, තමන් සැතපී සිටිනකොට වේවා, සක්මන් කරන අවස්ථාවේ වේවා මේ හැම මොහොතකම අත් නොහැර වීරියම පැවැත්විය යුත්තේය. හරියට ඉබ්බා ගොඩබිමට ඇවිල්ලා මේ අව්වේ තමන්ගේ සිරුර තවනවා වගේ හැම තිස්සෙම අපි අපේ ජීවිතයේ සතර ඉරියව්වේදීම අකුසලයක් හට නොගැනීම පිණිසත් කුසල දියුණු කර ගැනීම පිණිසත් කැප කරලා තියන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන විශේෂත්වයේ සමීර ඔන්න ඕක. සාමාන්‍යයෙන් අන්‍ය වෙනත් නොයෙක් ශාස්ත්‍රීය ශාසන එහෙම නැත්නම් වෙනත් නොයෙක් ඉගැන්වීම් මේ ලෝකේ තියෙනවානේ. ඒවා හැම එකම තියෙන්නේ
මේ දවසට මෙච්චර වතාවක් මෙහෙම කරන්න, එක්කෝ යාඥා කරන්න, එක්කෝ යදින්න, එක්කෝ ඒ ශාස්තෘවරයා වෙනුවෙන් මෙහෙම එකක් කරන්න, ඒක කරා නම් ඇති. දැන් ඇතැම් වෙලාවට තියෙනවනේ මේ තමන්ගේ ආගමේ රැකවරණය වෙනුවෙන් මිසදිටු කියලා කියන්නේ ඒ ආගමේ නොවන අයව ඝාතනය කරොත් එහෙම එයාට එපමණකින් ඒ දෙවියන් ළඟ රැකවරණය ලැබෙනවා. ඒ වගේ ඉගෙනීම් තියෙනවනේ. එහෙමයි. එතකොට ඒගොල්ලන්ට තියෙන්නේ යම් වෙලාවක් කරන්න. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ එහෙම එකක් නෙවෙයි. හැම තිස්සෙම ශ්‍රාවකයාට කරන්න දෙයක් තියෙනවා. ඒ කරන්නේ කවුරුවත් උදෙසා නෙමෙයි සමීර. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ කවුරුවත් උදෙසා කරන එකක් නෙමෙයි. ඒ ඔක්කොම තමා උදෙසා. එහෙමයි. තමන්ගේ ජීවිතේ රැකවරණය උදෙසා. කවුරුවත් උදෙසා තමන් මේ කටයුත්ත කරනවා. කවුරුත් උදෙසා මේ පිදවිලි කරනවා. කවුරුත් උදෙසා පූජා පවත්වනවා. වෙන කවුරුත් උදෙසා පහන් ආලෝක දල්වනවා කියලා එකක් බුද්ධ ශාසනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේට පහන දල්වන්නේ තමන්ට පිනක් රැස් කරගන්න. එහෙමයි. නිවසේ සම්බුද්ධ පූජාව පූජා කරන්නේ තමන්ට පිනක් රැස් කරගන්න. හැමදේම තමා උදෙසා කරන්නේ. ඇයි මේ සංසාර ගමනේ යන සත්වයා තමන් ගැන හිතලා තමන්ට රැකවරණයක් හදාගත යුතුමයි. ඇයි සමීර එහෙම කියන්නේ? තමන් ගැන හිතලා තමන්ට රැකවරණයක් අපි හදාගත යුත්තේ ඇයි? මේක තමන් තනියම යන ගමනක්. එහෙමයි. අන්න ඒ නිසා තමන් තනියම යන ගමනක තමන්ට පරිබාහිර රැකවරණයක් නැහැ කියන එක ධර්මයේ තුලින්මයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. දැන් මේ ජීවිතයේ සමහර ලාවට දරුවෝ දෙමව්පියෝ විදිහට ඥාති සම්බන්ධයක් හැදිලා තියෙනවා. ඊළඟට සමීර අපි ගත්තොත් එහෙම ස්වාමි භාර්යාව වශයෙන් බන්ධන හැදිලා තියෙනවා. ගොඩාක් සමීප යාළුවෝ කියලා බන්ධන හැදිලා තියෙනවා. මේක මේ ජීවිතේ. දැන් එක අවස්ථාවක තියෙනවා එකම පවුලේ අම්මයි තාත්තයි දුවයි මැරුණා. මේ අම්මයි තාත්තයි දුවයි මැරිලා සමීර ඒ අය ජීවත් වෙච්ච වත්තේම උපන්න. අම්මා උපන්නේ මේ නායකුගේ කුසේ, හැපින්නකගේ කුසේ. එතකොට අම්මා නාග කුලේ. දුව උපන්නේ ගෙඹි කුලේ. තාත්තා උපන්නේ ඌරු කුලේ. ටික කාලයක් ගත වුණාට පස්සේ මෙහෙම සිද්ධියක් වුණා කියනවා. මේ ඌරා බඩගින්නට ගොදුරක් හොයාගෙන යනවා. ඒ ගොදුර හොයාගෙන යනකොට මේ ඌරාට දකින්න ලැබෙනවා නාගයෙක් යාගන්න බැරුව ඉන්නවා එක තැන ඔහොම වැතිරිලා. ඒ නාගයා එහෙම වැතිරිලා ඉන්නේ සමීර සාමාන්‍ය ප්‍රමාණයේ ලොකු ගෙම්බෙක්ව ගිලලා. ඒ ගෙම්බ ගිලගත්තට පස්සේ නාගයාට යන්න අමාරුයි. ඒ නිසා නාගයා එහෙම ඉන්නවා. මේ ඌරා දැක්ක ගමන් නාගයාව කෑවා. බලන්න සංසාරික ස්වභාවය. කලින් ජීවිතේ තාත්තයි අම්මයි දුවයි. ඊළඟ ජීවිතේ අම්මා විසින් අර දුවව ගිලිනවා. දුව ගෙඹි කුලේ ඉපදිලා ඉන්නකොට අම්මා නාග කුලේ. සංසාරේ. ස්වාමීන් වහන්සේ අපිට මේ ගැටලුවක් තියෙනවා නම් ගැටලුව හඳුනා ගන්න හොඳ තැනක් නේ ස්වාමීන් වහන්සේ අපිට එතන. සංසාර ගමනේ තියෙන ස්වභාවය. එහෙමයි. ඒ නිසා තමන්ගේ ජීවිතයට තමන්මයි රැකවරණය හදාගත යුත්තේ. තමන්මයි රැකවරණය හදාගත යුත්තේ. තමන් රැකවරණය හදාගන්න නම් තමන් ගාව තියෙන්න ඕන අඛණ්ඩ වීරියක්. සිදෙන්නේ නැති වීරියක්. ඒක තමයි මේ නාගසේන මහරහතන් වහන්සේ තුන්වෙනි කාරණේ විදිහට විස්තර කළේ. හතරවෙනි කාරණේ මහරජාණනි ඉබ්බා පොළොව සාරා තමාහට විවේක වාසස්ථානයක් ඇති කර ගනි. ඔන්න ඔය අයුරින්ම පිළිවෙතෙහි යෙදෙන ශ්‍රාවකයා තමන්ට ධර්මයේ හැසිරීම පිණිස සුදුසු හුදෙකලාවක් සකස් කරගත යුත්තේ. ඒ කියන්නේ එයා ධර්මයේ හැසිරෙන්න විවේකය හදා ගන්නම ඕන. අපි ගොඩක් වෙලාවට වරද්ද ගන්න තැනක් ගිහි පින්වතුන්ලා විවේකයේ කියන එක අපිව හොයාගෙන නිකන් ඉන්නවා. විවේකයේ අප හොයාගෙන පැමිණෙනු ඇත. එදාට අපි විවේකයෙන් බණ භාවනා කරන්නෙමු. ඔහොම බොහෝ දෙනෙක් හිතනවා විවේකයේ කියන එක Tamanට විශේෂ තෑග්ගක් විදියට ලැබෙයි කියලා. නෑ, විවේකයේ කියන එක ඉබ්බෙක් වලක් හාරලා Taman උදෙසා වාසස්ථානේ හදා ගන්නවා වගේ. ඉබ්බන්ට කවුරුත් වලවල් හාරලා මේකේ හිටපන් කියලා හදලා දෙන්නේ. ඉබ්බාම මහන්සියලා හාර ගන්නවා. ඒක ආයාසයෙන් කරන්න වෙනවා නේ ස්වාමීන් වහන්සේ. ඒ ඉබ්බයන් වෙහසක් ගන්න ඕනේ ඒකට. එහෙමයි. වෙහසක් අරගෙන වල හාරගත්ත ඉබ්බ රැකවරණයක් සහිතව ඒකේ ඉන්නවා. ඌ විවේකයෙන් වාසය කරනවා. ඌට ඒක ඇතුලේ නිවිහැනහිල්ල ඉන්න පුළුවන්. මොකද ඒක ඌගේ වාසස්ථානය.
ඌට එතන අනතුරු අඩුයි. මේ වගේ තමන්ගේ යහපත කැමති ශ්‍රාවකයා භික්ෂුවක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, උපාසකයෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්. තමා උදෙසා රැකවල් ස්ථානයක් හදාගන්න ඕන ධර්මයේ හැසිරිය හැකි. ඒ නිසා ඒ උදෙසා තමයි අපි අවවාද අනුශාසනා කළේ ඔබට පොයේ දවසටත් යම් යම් වැඩ දාගෙන ඉන්නවා නම් අතහැරලා දාන්න මේ දේවල්. තමන්ට තමන් රැකවරණයක් හදාගන්න ඕන. මේ පොයේ මේක කරන්න ඕන හෙට එළඹෙන පොයේ. මොකද ඊළඟ පොයේ වෙනකන් අපි පණ පිටින් ඉදීද කවුද දන්නේ? ඒ නිසා තමුන්ගේ රැකවරණේ තමුන් එහෙම හදාගන්න ඕන. ඊළඟට අවසාන අංගය 5 වෙනි අංගය තවද මහරජාණෙනි ඉබ්බා ඇවිදගෙන යද්දී ඉදින් කිසිවෙක් දකීනම් හෝ ශබ්දයක් අසයිනම් හෝ හිස 5 වෙනි කොට තමාගේ අංගයන් ඉබි කටුවෙහි සඟවා ගනී. උත්සාහ රහිතව සිය කය රකිමින් නිහඬව සිටී. ඉබ්බන්ගේ සාමාන්‍ය ස්වභාවයක් මේක අපි හැමෝම දන්නවනේ. උගේ ඌටම ආවේනික එකක් තමයි උගේ අඟපසඟ ටික අර කපොල් අස්සට ගන්න පුළුවන් හැකියාව. මේක මතක තියාගන්න කියනවා. ඒ වගේ පිළිවෙතෙහි යෙදෙන භික්ෂුව විසින් හැම තැනදීම අකුසල් ඉපදවීමට හේතු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු ආදී සයවැදෑරුම් ආයතන ඉදිරියට පැමිණෙන විට ඉන්ද්‍රිය සංවරය නම් වූ දොරටු විවෘත නොකොට මනස සංවර කොට සිහි නුවණින් තමන්ගේ ගුණධර්ම රැකගෙන වාසය කළ යුත්තේ. මේ ඉබ්බාගෙන් ගත යුතු 5 වෙනි අංගය. ඒ කියන්නේ නුවණ තියෙන භික්ෂුව තමන්ගේ ඇහැ රකින්න ඕන. කන නාසය දිවකය මනස රකින්න ඕන සමීර රැකගත යුත්තේ ඇත්තටම මෙව්වා. රැකගත යුත්තේ ඕන ඔය ටික. අපි අපේ ජීවිතේ රකින්නවා කියලා අපිට කරන්න තියෙන්නේ ඔය ටික රැකගන්න එක. එහෙමයි. මේ ඇහැ මුල් කරගෙන අකුසල් හටගන්නේ නැති වෙන විදිහට ඇහැ රැක ගන්න ඕන. දැන් මම ඒකයි කිව්වේ අර බාහිර සමාජයේ අවුස්සන ඇවිසිලි ඉස්සරහා අපි පෞද්ගලිකව රැකිලා නැති නිසා තමයි අපි ඇවිසිලා යන්නේ. බාහිරින් ඔන්න කවුරු හරි අසත්පුරුෂයෙක් එක්කෝ මේ කවුරු හරි දැනුමක් නැති කෙනෙක් මොකක් හරි එක්ක ධර්මයට විරුද්ධ මතයක් එක්ක ගුණවතෙකුට විරුද්ධ මතයක් එහෙම නැත්නම් සමීර අනවශ්‍ය එකක් ඔලුවට කාවද්දනවා මිනිස්සු ඇවිස්සෙන විදිහට. එතකොට ඒ මිනිස්සයාගේ වැරද්දක් තියෙනවා. මේ මිනිස්සයා මේ අහිංසක මිනිසුන් අවුස්සනවා. හැබැයි මිනිස්සයා ළඟ පෞද්ගලිකව තියෙනවා Tamanට රැකෙන්න පුළුවන් හැකියාව. ඒ තමයි ඉන්ද්‍රිය සංවරය. එයා ඉන්ද්‍රිය සංවරය කියන එකට එන්නේ නැතුව වාසය කළොත් එයාත් ඒකේ කොටස්කාරී. ඒ වැරද්දේ එයත් කොටස්කාරී. මොකද ඉන්ද්‍රිය සංවරයේ තියෙන මුනිවරයා ඕන කැළඹෙන අරමුණක් ඉස්සරහා නොකැළඹී ඉන්න ඕනේ. එහෙනම් අනිත් පුද්ගලයා ළඟ දුර්වලතාවයක් තියෙනවා. ඒ දුර්වලතාවය තමයි එයා ඉන්ද්‍රිය සංවර කරන්නේ. අර ඉබ්බා තමන්ගේ කපොල් අස්සට තමන්ගේ අංගපසක දාගන්න නැතුව හිටියොත් සමීර ඒ ඉබ්බව ගොදුරු කරගන්න සතෙක් අර අණ්ඩකින් අල්ලලා ඇදලා ගන්නවා. ඊට පස්සේ ඉබ්බා විනාශයටපත් වෙනවා. ඒ ඉබ්බා අර තමන්ව ගොදුරු කරගත්ත සතාට සාප කරලා වැඩක් නැහැ. ඒ ඉබ්බට තිබුණ ඕන තරම් රැකෙන්න හැකියාව. කට්ටස්සට ගියා නම් ඉවරයි. එහෙමයි. ඉබ්බා ඒක කරන්න ප්‍රමාද වුණා. ප්‍රමාද වුණ නිසා ඉබ්බා වෙනස් වුණා. ඉතින් ඔන්න ඔය පරියාය තමන්ගේ ජීවිතේට අරගන්න කියනවා. අරගෙන තමුන්ගේ රැකවරණේ තමන් හදාගත යුතුයි. ඇස කන නාසය දිවකය මනස මේවා රැකගත යුතුයි. ඒ නිසා පින්වතුනි ගොඩාක් වෙලාවට අපිට වරදිනම තැන මේ ධර්මයේ සම්බන්ධයෙන් විමසන කොටත් සමීර අපිත් එක්ක ඇවිල්ලා බොහෝ දෙනෙක් අහලා තියෙනවා මෙන්න මෙහෙමත් ප්‍රශ්නයක්. තරුණ ළමයි එහෙම අහනවා ස්වාමීන් වහන්සේ අපිට ඇයි ධර්මය? ওই ධර්මය අපිට මොකටද? එතකොට මගෙන් ඒක විමසුපු අයට කියලා තියෙනවා අහපු ප්‍රශ්නේ වැරදි. ප්‍රශ්නේ අහන ක්‍රමේ වැරදි. ප්‍රශ්නේ ඇසී යුත්තේ අපිට ඇයි ධර්මය කියලා නෙමෙයි. මට ඇයි ධර්මය වමනා කරන්නේ? අපි ගොඩක් වෙලාවට අපි කියලා මේ සාමාන්‍ය සමාජයේ තුල යන අනිත් අය කරන කියන ඒවා දිහා බලාගෙන ඒක තුල ගොනු වෙලා අපි සමාජලට හිතන්නේ. අපි බලන්න ඕනේ මගේ රැකවරණය මොකද්ද? මං කොහොමද මාව රැකගත යුත්තේ? රැකගත්තේ නැත්තම් මට මොනවද වෙන්නේ? අන්න ඒක තමයි බලන්න ඕනේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේම සමීර තමන්ගේ රැකවරණය ගැන හොයන කෙනාටයි.
ඒ නිසා ওই දහම් පද කියනකොට අපි දැකලා තියෙනවා සමහරවිට මේ ධර්මයට අපහාස කරන, ඒ ධර්මයේ සම්බන්ධයෙන් නොයෙක් ධර්මයේ එක එක මේ ඇදේ තියෙනවාය, මේ ඇදේ තියෙනවාය කියලා නැති ඇද පෙන්නාගෙන කෑ ගහන අය ඉන්නවනේ. ඒ ඈයන්ට නැත්තේම තමුන්ගේ රැකවරණය හදාගන්න ඕන කියන හිත. ඉතින් ඒ බඳු තැනැත්තාට ඒක කරනවා ඇරෙන්න වෙන මොකක් කරන්නද? ඒ බඳු තැනැත්තා ඒ වගේ මොකක් හරි අහක යන පොටක් අල්ලාගෙන ඒකෙමුත් තමන්ගේ ජීවිතයට අයහපතක් එකතු කරගන්න එක තමයි වෙන්නේ. නමුත් අද අපි මේ දහම් පදේ කියා දුන්නේ ධම්සභා මණ්ඩපයේට ඒක රාශී වෙන සුපින්නතුල්ලා තමන්ගේ ජීවිතේ රැකගන්න ආසාය. ඒ රැකගනු කැමති පින්වතුල්ලාත් සමහරවිට මේ සමාජයේ තියෙන නොයෙකුත් අර්බුද වලට මැදි වෙලා නොමග යනවා. ඒ නොමග යෑමේ ඉඩ ඕන තරම් තියෙනවා. අපි කාටත් එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා අපට රැකවරණය හදා ගැනීම පිණිස අපි ඉගෙනගත යුත්තේ රහතුන්ගේ දහම. ඉතින් අද උතුම් රහතන් වහන්සේ නමක් අපට කියා දීපු ධර්මයක් අපි මේ ඉගෙන ගත්තේ ඉබ්බාගේ පස් අංගය රැගෙන එය මුල් කරගෙන තමන්ගේ ජීවිතේ රැක ගැනීම. ඉතින් මේ ධර්මපරියාය පින්වතුන්ලාට යලිත් වතාවක් කියව ගන්න පුළුවන්. මිනිඳු රාජ ප්‍රශ්නය පොත ඇසුරු කරලා අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මිලින්ද ප්‍රශ්නයේ මිනිඳු රාජ ප්‍රශ්නයේ ග්‍රන්ථ 4කට පරිවර්තනය කළා. එහි 4 වෙනි කොටසේ තමයි මා මේ කියා දීපු සොඳුරු දහම් පරියාය තියෙන්නේ. ඉතින් මේ දහම් පරියාය ගලපාගෙන තමන්ගේ ජීවිතේ රැක ගන්න පින්වතුන් හැම දිනාට වාසනාව ලැබේවා. අපේ ජීවිතේ පළමුවම අපි අපේ ජීවිතේ යම් අඳුරක තිබෙන බව වටහාගෙන ඒ අඳුර නැති කරගන්න අවශ්‍ය දහම ශ්‍රවණය කරන්න පුරුදු විය යුතුයි. අපිට පුළුවන් නම් අපේ වචනයකින් අපේ ක්‍රියාවකින් මේ ලෝකේ ඉන්න මිනිස්සු සුවපත් කරන්න මේ ධම්සභා මණ්ඩපයෙන් කරනවා වගේ ඔබටත් පුළුවන් නම් ඔබ වෙනස් වෙලා ඔබ වටා ඉන්න සියලු දෙනා ඔබ වෙනස් කරන්න නෙමෙයි ඔබ වෙනස් වුණාම ඔබ වටා ඉන්න බොහෝ දෙනා වෙනස් වෙයි. ඒ වෙනස් වුණේ නැතත් ඔබ වෙනස් වෙන්න. ඒ නිසා ධම්සභා මණ්ඩපේ අපි මේ තමන්ගේ ජීවිතය දිහාම ආපස්සට හැරිලා බලන්නයි ඔබට ආරාධනා කරන්නේ. ඉතින් අද දවසේ ධම්සභා මණ්ඩපයේ මේ පළමු හෝරාවේදී ආන් ඒ දහම් අවවාදය ඔබට ලැබුණා කියලා අපි හිතනවා. ඉතින් මේ දේ ඔබේ ජීවිතයට ගලපගෙන ඔබට පුළුවන් නම් මේ සමාජ ජීවත් වෙන මොන අභියෝගාවත් මොන ප්‍රශ්න ඉදිරියේ තව කෙනෙක් සුවපත් කරන කෙනෙක් වෙන්න මම තව කෙනෙක් සුවපත් කරන කෙනෙක් වෙනවා කියන අදහස ඔබට ගියා නම් අපි හිතනවා ධම්සභා මණ්ඩපයේ අර්ථය ඔබ වටහා ගත්තා කියලා. ඉතින් ධම්සභා මණ්ඩපයේ ඔබ දන්නවා දෙවෙනි හෝරාව වෙන්නේ ඔබේ ප්‍රශ්න වලට දහම් ගැටළු වලට ඔබේ ප්‍රශ්න ධර්මයේ ඇසුරින් විසඳාගන්නේ කොහොමද කියන කාරණේ. ඔබට ධර්මයේ ගැන තියෙන යම් ගැටලුවක් පින ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරලා දහම් අනුශාසනාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබේ දහම් ගැටලු ඉදිරිපත් කරන්න 0112 548 400 කියන දුරකථන අංකය ඔස්සේ 0112 548 400 කියන දුරකථන අංකය ඔස්සේ ඔබේ දහම් ගැටලු අපි සාකච්ඡා කරන්න සූදානම්. ඊට මතින් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව නැවතත් මුණ ගැහෙමු. නැවතත් ඔබ එකතු වෙන්නේ ධම්සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාවතත් එක්ක. ඉතින් අපි මතක් කළා වගේම 0112 548 400 කියන දුරකථන අංකය ඔස්සේ ධම්සභා මණ්ඩපයට සම්බන්ධ වෙලා ඔබේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් එහෙම දහම් ගැටලුවක් ඉදිරිපත් කරපු කෙනෙක්ගේ ගැටලුවකුයි අපි පින ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. මේ ගැටලුව ඉදිරිපත් කරලා තියෙන්නේ නාවල පිටියේ ඉඳන් අබේපාල මහත්මයා. ඔබට පුළුවන් ඔබේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ මට පටිච්ච සමුප්පාදේ මෙනෙහි කරනකොට ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මම ඒක කොහොමද තේරුම් ගන්න කියලා පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ. මම මෙහිම කියන්නම්. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියන තැන රූප කොටස පඨවි ආපෝ තේජෝ වායෝ නාම කොටසේ ස්පර්ශය කියන එකත් වේදනාව කියන එකත් ධර්මයේ විස්තර වෙනවා. වේදනා සංඥා සංකාර විදිහට විස්තර වෙනවා. ඊට පසුව නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස
පස්සපච්චය එතන පස්ස කියලා නැවත සඳහන් වෙනවා. පස්සපච්චය වේදනා නැවත වේදනා සඳහන් වෙනවා. මේක පින්වත් ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නේ කොහොමද? නාම රූප නාම කියන තැනත් පස්ස වේදනා සඳහන් වෙනවා. නැවතත් සලආයතන පච්චය පස්ස පස්සපච්චය වේදනා නැවතත් පස්ස වේදනා කියන ඒවා සඳහන් වෙනවා. මේක පින්වත් ස්වාමීන් වහන්සේ මම තේරුම් ගන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ගොඩාක් පිං. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ පටිච්ච සමුප්පාදය සම්බන්ධ ප්‍රශ්නයක්. මේකේ හටගෙන තියෙන එකම ප්‍රශ්නය තමයි හිතට හිතුවිල්ලක් දාගෙන තියෙනවා මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ එක තැනක යෙදිච්ච එකක් යලි යෙදෙන්න බෑ කියලා. ඒක තමන් හදාගත්ත එක. එහෙමයි. දැන් මේ ප්‍රශ්නේ විමසපු ඒ පින්වන්ත මහත්තයා තමන්ගේ හිත ඇතුළට අදහසක් දාගෙන තියෙනවා පටිච්චසමුපාදයේ එක තැනකදී යෙදුණා නම් ස්පර්ශය ආයේ වෙන තැනක යෙදෙන්න බෑ. එක තැනක යෙදුණා නම් වේදනාව ආයේ වෙන තැනක යෙදෙන්න බෑ කියලා. ඇයි මේ හිතන්නේ අර මේ පටිච්චසමුපාද ක්‍රියාවලිය කියන එක නිකන් අමුතු ගොඩනැගීමක් විදිහට තමයි තමන් හිත ඇතුලේ මේක තැම්පත් කරගෙන තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ කල්පනා කරපු රටාව තමයි වැරදි. පටිච්චසමුපාදයේ විමසනකොට මේ පටිච්චසමුපාදයේ විමසීම දැන් ඒක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මට මතක විදිහට මිගාර මාතු ප්‍රාසාදයේ වැඩ ඉද්දි බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා සමීර පටිච්චසමුපාදයේ සජ්ජායනා කරමි. බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය හඬකින් මේ පටිච්චසමුපාදයේ සජ්ජායනා කරමින් සක්මන් කළා. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස ඒ කොම දුක්ඛන්දරව හට ගන්නවා ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හොති. ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක්ඛ ස්කන්ධයම හටගන්නේ කියලා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ මේක සජ්ජායනා කළා පාළියෙන්. භික්ෂුව කහගෙන හිටියා. දැන් භාග්‍යතුන් වහන්සේට පේනවා භික්ෂුවක් අහගෙන ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට කතා කරලා කියනවා පින්වත් භික්ෂුව අහගෙනද හිටියේ කියලා. එතකොට ඒ භික්ෂුව කියනවා එහෙමයි ස්වාමීනි. එහෙමනම් භික්ෂුවක හොඳට මතක තියාගන්න. ඔය විදිහටම මතක තියාගන්න භික්ෂුව. ඔය විදිහටම විමසන්න. ඕක තමයි නිවනට මුල් වෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමයි. එතකොට අපි අර දැන් පටිච්චසමුපාද ක්‍රියාවලිය ගැන ඇතැම් පින්වතුන්ලා එතකොට මේ ප්‍රශ්نين අපිට පේනවා ඇතැම් පින්වතුන්ලා මේක අර ගොඩනගාගෙන තියෙන්නේ මේක නිකන් අර අනුපිළිවෙලින් වැඩිගෙන එනකොට එකාංගයකට ආයේ යෙදෙන්න බෑ. ඒ වගේ එකක් තමයි මේ අපි කතා කරන්නේ කෙලෙස් ගැන. මේ කෙලෙස් හැසිරෙන ස්වභාවයක් ගැන පටිච්චසමුපාදයේදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කෙලෙස් හැසිරෙන ස්වභාවය. ඒ කෙලෙස් හැසිරෙන ස්වභාවය මහා දුක්ඛ ස්කන්ධයක් නිර්මාණය කර යලි යලිත් දුකටම ඇදලා දාන ස්වභාවය තමයි සමීර පටිච්චසමුපාදය තුල කතා කරන්නේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ ඒක විග්‍රහ කළා මේ ඊතා කුඩා කෙලෙස් පවා බෙදා දක්වමි. කොටිම භාග්‍යතුන් වහන්සේ පටිච්චසමුපාදයේ අංග යලි විභජනය කළා. දැන් කෙනෙකුට පටිච්චසමුපාදය සම්බන්ධයෙන් හොඳට ඉගෙන ගන්න පුළුවන් සමීර සංයුත්ත නිකායේ දෙක පොත් වහන්සේගේ මේ පටිච්චසමුපාදයේ සම්බන්ධයෙන් තියෙන අභිසමය සංයුත්තේ පුරාවට. ඒ නිසා සංයුත්ත නිකායේ දෙක පොත් වහන්සේ හොඳට අධ්‍යයනය කිරීමෙන් මම මේ කියන කාරණා පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විස්මිත අවබෝධය නමින් පොතක් සම්පාදනය කළා. ඒ පොත කියවීමෙන් මේ කරුණු හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. පටිච්චසමුපාදය තුළ භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ දැන් මේ පටිච්චසමුපාද ක්‍රියාවලිය කියන එක ගස් වලට, ගල් වලට, පුටු වලට අදාළ නැහැනේ. ඒක අදාළ සජීවී කෙනෙකුට. එහෙමයි. ඒ සජීවී සත්වයා සසර ගමනේ නේක ಜಾතිවල පටලැවි නිදහස් වෙන්නේ නැතුව යන්නේ කොහොමද? පටිච්චසමුපාදේ නිසා. ඒක පටන් ගන්නේ අවිද්‍යාව කියන මහා ක්ලේශයෙන්. අවිද්‍යාවට තමයි මහා ක්ලේශය කියලා කියන්නේ. මහා අඳුර. ඊට වඩා අඳුරක් නැහැ. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක ලෝකාන්තරික නරකය ගැන වදාළනේ. ලෝකාන්තරික නරකයේ ස්වභාවය තමයි ඉර පායන්නෙත් නැහැ, හඳ පායන්නෙත් නැහැ, තරු බබලන්නෙත් නැහැ, වෙන කිසිම ආලෝකිකුත් නැහැ. කට්ට කළුවරයි. එතකොට එතන අඳුරමනේ සමීර.
එතකොට මේ භික්ෂුව අහනවා, එතන ළඟ භික්ෂුවක් ඉඳලා ඇහුවා, ස්වාමීනි ඔයිටත් වඩා කළුවරක් තියනවාද? බුදුරජාණන් වහන්සේ වදාළා, භික්ෂුව ඔයිටත් වඩා කළුවර තමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාව තමයි මහා අකුසලයි. ඔන්න අවිද්‍යාව කියන මහා අකුසලින් මේ මහා අකුසලයේ සහිත කෙනා ආස්වාස ප්‍රස්වාස කළත් ඒක සසරට අයිති. ඒ නිසා කියනවා කාය සංස්කාර. එයාගේ සංඥා වේදනා සසරට අයිති. ඒ නිසා කියනවා මේ චිත්ත සංස්කාර. ඊළඟට එයාගේ විතක්ක ਵਿਚාර. එයා යම් විතර්කයක් කරත්, එයා යම් ਵਿਚාරයක් කළත් ඒක පවා සසරට අයිති, දුකට අයිති. ඒ නිසා ඒකට කියනවා වචී සංස්කාර. ඒ සංස්කාර මුල් කරගෙන, ඒ සංස්කාර පදනම කරගෙන විඥානය හැසිරෙනවා. ඒ හේතුවෙන් නාම රූප හට ගන්නවා. නාම රූප මුල් කරගෙන ආයතන 6ක් ගොඩ නැගෙනවා. දැන් එක එක ජීවිතවල එක එක ස්වභාවය. ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 එක එක ජීවිතයකට එක එක ස්වභාවයෙන්, සමහරවිට සියුම් ස්වභාවයෙන්, සමහරවිට ගොරෝසු ස්වභාවයෙන්, සමහරවිට රූපී ස්වභාවයෙන්, සමහරවිට අරූපී ස්වභාවයෙන් එක එක විදිහට කොට නැගෙනවා. හැබැයි ආයතන 6. ඒ ආයතන 6 මුල් කරගෙන ඔන්න ස්පර්ශය හටගත්තා. ස්පර්ශය කියලා කියන්නේ මේ ආයතන 6ත් එක්ක, ඒ කියන්නේ අර හටගත්තා වූ ආධ්‍යාත්මික ආයතන 6ත් එක්ක බාහිර ආයතන එකතු වෙද්දි හටගන්න එකනේ. ස්පර්ශය හටගත්තා. ස්පර්ශය නිසා පස්සපච්චය වේදනා විඳීම හට ගන්නවා. වේදනා හටගත්තට පස්සේ ඒ වේදනාව මුල් කරගෙන තමයි තෘෂ්ණාව කියන එක ගොඩ නැගෙන්නේ. එහෙමයි. දැන් මේ කෙලෙස් වල හැසිරීම අපි හොඳට තේරුම් ගන්න ඕන. ඒ තෘෂ්ණාව මුල් කරගෙන, දැන් තෘෂ්ණාව කියන එක ඉපදුනාට පස්සේ සමීර වලකින් නැහැ. අනිවාර්යයෙන්ම ග්‍රහණය වෙලා යනවා. තෘෂ්ණාව උපන්නට පස්සේ ග්‍රහණය වෙලා යනවා. ඒ ග්‍රහණය වීමට තමයි උපාදාන කියලා කියන්නේ. එයා ග්‍රහණය වෙලා යනවා. කාමයට ග්‍රහණය වෙනවා යනවා, නොයෙක් දෘෂ්ටි වලට ග්‍රහණය වෙලා යනවා, සීල ව්‍රත වලට ග්‍රහණය වෙලා යනවා, එක්ක අත්වාදයට මම කියන මතයට ග්‍රහණය වෙලා යනවා. ඒ ග්‍රහණය වීම හේතු කරගෙන උපාදාන පත්‍ය භවෝ, විපාක විඳීම පිණිස කර්ම සැකසෙනවා. කර්ම සැකසුනාට පස්සේ ඒ කර්ම සැකසීමට අනුව උපදිනවා ගිහිල්ලා. උපන්නට පස්සේ වෙන දේ බලන්න. උපන්නාට පස්සේ සිද්ධ වෙන්නේ ඒ උපන් කෙනා යලි නීවරණ වඩනවා. උපන් කෙනෙක් කරන්නෙම නීවරණ වඩන එක. ධර්මයක් හම්බෙච්ච නැති කෙනා සමීර කරන්නෙම නීවරණ වඩන එක. උපන්නට පස්සේ එක්ක කාමච්ඡන්දේ වඩනවා, එක්ක ව්‍යාපාදේ වඩනවා, එක්ක තීන මිද්දේ වඩනවා, එක්ක උද්ධච්ච කුක්කුච්චේ වඩනවා, එක්ක දහම කෙරෙහි සැකය විචිකිච්ඡාව වඩනවා. ඒවට මෑදෙන්න අසත්පුරුෂයෝ ඉන්නවා. එතකොට තව තවත් ඒවට පොහොර ලැබෙනවා. නීවරණ යම් තැනක වැඩෙනවා නම් නීවරණ වලින් ආහාර සපයන්නේ යලි අවිද්‍යාවට. ආයෙමත් කලින් ප්‍රශ්නෙමයි. අවිද්‍යාව පත්‍ය සංඛාර, සංස්කාර පත්‍ය විඥාන. මේ ගැටි ඒ විදිහටම යනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිද්‍යාව ඉතුරු නැතුවම නිරිද්ධ කිරීමෙන් තමයි මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ලෙහිලා යන්නේ. ඒ ලෙහිලා යන පිළිවෙලට විමසනවා කියන එක බුදුරජාණන් වහන්සේ විසින් අසිරිමත් සම්බුදු නුවණින් පනවා වදාළ විමසීම. අපිට තියෙන සමීර ඒ මත පිහිටා ඒ අයුරින් විමසන එක. ඒ විමසාගෙන යද්දී අර එකම කෙලෙසී ගැන අපිට යලිත් ඒ විදිහටම හිතන්න වෙන්න පුළුවන්. හැබැයි මේ විමසන රටාවටයි තියෙක. පින ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ යම් ක්‍රමයකටද වදාළේ අපි ඒ විදිහට අදහා ගැනීම කියන එකද කාරණේ සම. ඒ අදහා ගැනීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ යම් අයුරකින් වදාරනවද? එය අදහා ගන්නවා නම් යම් කෙනෙක්. ඒ අදහා ගන්න කෙනා ඒ අදහා ගැනීම තුළ සද්ධානුසාරී භාවයට පත් වෙනවා කියනවා. එයා ශ්‍රද්ධාවට අනුව යනවා. එයා ඒක තවදුරටත් විමසන්න පටන් ගන්නවා. ඒ විමසනකොට ඒ විමසීමේ ස්වභාවය මුල් කරගෙන එයා තුළම ඥානයක් හට ගන්නවා කියනවා. මේක නම් ඇත්තක්මයි. පින ස්වාමීන් වහන්සේ දැන් අපි භාග්‍යවතුන් වහන්සේ ගැන, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ගැන යම් ඇදහිීමක් තියාගන්නවා. අපි විශ්වාසයක් තියාගන්නවා. අපි හිතමු අන්‍යාගමික කෙනෙක් ඒ අයගේ නායකත්වයේ ශාස්ත්‍රුන් වහන්සේ හරි කවුරු හරි ගැන විශ්වාසයක් තියාගන්නවා. එතකොට මේ දෙකම එකක් වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. මේ දෙකක් වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? මේ දෙකක් වෙන්නේ මේ සංසාරගත සත්‍යයගේ සසර ගමනේ රැස් කරගන්න පින පවට අනුවයි. ඒ නිසා තමයි ෂණ සම්පත්තිය කියලා එකක් තියෙන්නේ. එහෙමයි. ෂණ සම්පත්තිය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ෂණ සම්පත්තිය නම් කිම? ෂණ සම්පත්තිය කියලා කියන්නේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකොට ඒ සත්‍යයට අවස්ථාවක් ලැබෙනවා නිරයෙන් නිදහස් වෙලා
පෙරේත ලෝකෙන් නිදහස් වෙලා තිරිසන් අපායෙන් නිදහස් වෙලා ඊළඟට මේ ලෝකේ තියෙනවා සමීර අසඤ්ඤ සත්ත්‍ය තල කියලා. සංඥාවක් අවධානයක් යොමු කරන්න බැරි ලෝක. ඒ අසඤ්ඤ සත්වයෝ අතරින් නිදහස් වෙලා ඊළඟට නියත මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැති පෞල් පසුබිමකින් නිදහස් වෙලා මන්ද බුද්ධික වෙන්නේ නැතුව බුදු කෙනෙකුගේ ධර්මഘോഷාව ඇහෙන ඒ ධර්මഘോഷාව තේරෙන එහෙම පසුබිමක උපදින්න ලැබෙනවා නම් තමන්ටත් යම් බුද්ධිමත් භාවයක් ඒක අහගෙන ඉන්නකොට ඒ දහම්පරයය තමන්ගේ ජීවිතයට ගලපා ගැනීම පිණිස යම් බුද්ධිමත් භාවයකුත් ඇතුව උපදිනවා නම් ඕක තමයි සන සම්පත්තිය. ඉතින් අපි දකිනවානේ සමහරලාවට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගරහාගෙන තම තමන්ගේ ආගමික මතවාද ඉස්මතු කරන අනිත් අය පේනවනේ අපිටනේ. එහෙමයි. ලෝකේ පේනවා අපි දැන් මේ අන්තර්ජාල ක්‍රමෙත් එක්ක අපිට එක එක අය එක එක රටවල් වල අපිට දකින්න පුළුවන්. එතකොට සමීර කරන්න ඕනේ ඇත්තට මේ පුද්ගලයෝ ගැන ගැටීම නෙමෙයි. අපි තේරුම් ගන්න ඕන අනේ මට ලැබිච්ච සන සම්පත්තිය. මට ලැබිච්ච වාසනාව. දැන් ඒ කෙනාට ඒ වාසනාව ලැබිලා නැහැ. එහෙම වාසනාව නොලැබෙන කෙනෙක් ඉන්නවා කියලා බුද්ධ භාෂිතයේ තියෙනවා. ඇතැම් කෙනෙක් මනුස්ස ලෝකෙට ඇවිල්ලා බුදු කෙනෙක් පහළ වෙලා ඉද්දිත් නියත මිත්‍යා දෘෂ්ටියට අහු වෙලා යනවා. ඇතැම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට එයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මීත් කියනවා විශ්වාස කරන්නට කියලා. අනිත් ආගමික මතවලත් කියනවා විශ්වාස කරන්නට කියලා. ඔය දෙකම විශ්වාස කරන්නේ නැතුව මම මුකුත් විශ්වාස නොකර මම පැත්තකට වෙලා ඉන්නවා. ඕන්න එයා කියනවා මං නිරාගමික. සයනස මම මේ ප්‍රශ්නේ හින්දා තමයි ස්වාමීන් වහන්සේගේ මේ ප්‍රශ්නේ විශ්ේ මොකද සමහරු ඔය සටහන් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එකයි මේ ධර්මයත් එකයි මේ ඔක්කොගෙම කරන්නේ එකම අරමුණකට සියලු දෙනා ගොනු කරන එක කියලා. ඒකයි සයනස මගේ ප්‍රශ්නේ විමසුවේ. ඇත්තම සමීර ඒ ගැන අපිට බොහොම බුද්ධිමත්ව තේරුම් ගන්න තියෙන ශාසන ධර්මයේ තුල ඒක තමයි ෂණ සම්පත්තිය අහිමි වීම. එහෙමයි. ඒ අයගේ ෂණ සම්පත්තිය අහිමි. ඒ අය යමක් හොයනවා ලෝකේ. යමක් හොයනවා. ඒ හැමෝම යමක් හොයනවා යම් ඉලක්කයකට වැඩ කරනවා. ඒ අය හොයන දේ ඒ අයවත් දන්නේ නැහැ තමන් හොයන්නේ තමන්ට ප්‍රයෝජනයක් නැති දෙයක් කියලා. ලෝකෙටම ප්‍රයෝජනයක් කියලා අපි කතා කරනවා විද්‍යාඥයෝ හොයාගත්ත දේවල්. ඊළඟට නොයෙකුත් තව තවත් මේ බුද්ධිමතුන් හොයාගත්ත දේවල් අපි ලෝකෙටම ප්‍රයෝජනයක් විදිහට කතා කරනවානේ සමීර. ඒව ඇත්තටම යම් යම් අයුරකින් ප්‍රයෝජනවත්. දැන් මේ ලෝකේ යම් යම් කටයුතු සිද්ධ කරගන්න අපි ඔන්න ගුරුත්වාකර්ෂණයේ පරිමාව නානා දේ දැන් හොයාගෙන තියෙනවානේ. ඊළඟට පරමාණුක හැසිරීම, න්‍යෂ්ටිකයේ හැසිරීම, ඉලෙක්ට්‍රෝන මේවා අපි ඉගෙන ගන්නවා. මේ දේවල් හොයනවා කියලා කියන්නේ හරියට මෙහෙමවා මේ වගේ එකක්. අපි හිතමු ගුහාවක් තියෙනවා. ඒ ගුහාව ගැන මිනිස්සෙකුට හරියට තේරුමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ සමීර ගුහාවේ මතු පිට අතපත ගගා හිටියොත්ද ගුහාව ඇතුළට රිංගල බැලුවොත්? ගුහාව ඇතුළට රිංගල බලන්න ඕන. ගුහාව ඇතුළට ප්‍රවිෂ්ඨ වෙන්නේ නැති මිනිසයාට ගුහාව ළඟටම වෙලා හිටියත් ගුහාවේ තියෙන දේවල් ඔක්කොම වැහිලා. මේ ජීවිතය සම්බන්ධයෙන් සාමාන්‍ය ලෝකීය විද්‍යාඥයෝද සාමාන්‍ය ලෝකීය බුද්ධිමතුන්ද මේ හැමෝම හරියට ගුහාව ළඟ සිටින ගුහාවේ මතු පිට හොයන අය වගේ. ඒ අය හැරෙන්නේ නැත්තේම ගුහාව ඇතුළට. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැරුණේ ගුහාව ඇතුළට. ඒ නිසා තමයි පටිච්චසමුප්පාදේ විවර වුනේ. අනිත් අපි හොයන්නේ බාහිර ලෝකයේ දේවල්. දැන් මේ වෙනකොට ඔන්න අපි සමහරලාවට මේ වෙද්දී හොයාගෙන තියෙනවා තවත් දුර ඈත අපි අඳුනා නොගත්ත ග්‍රහවස්තු තියෙනවා කියලා. ඉතින් ඒ ග්‍රහවස්තු හෙවීම පිණිස අපි තව තවත් අපේ ළඟ තියෙන අර දුර දකින්න ඒ උපකරණ තව තවත් සියුම් කරනවානේ. ඒවා තව තවත් තාක්ෂණයෙන් වැඩි කරනවා. තාක්ෂණයෙන් වැඩි කරලා තවත් ටිකක් ඈතට හොයන්න බලනවා. ඊට පස්සේ චන්ද්‍රිකාවක් යවුවට පස්සේ අපි උත්සාහ කරනවා යවූ චන්ද්‍රිකාවට වඩා දුරට ඊළඟ චන්ද්‍රිකාව යවන්නනේ. නොයේක් දේවල් කර අපි හොයනවා. ඔය හොයන එක ගැන බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට වදාලා එක තැනක. භාග්‍යතුන් වහන්සේ උත්තර නොදුච්චි ප්‍රශ්න තියෙනවානේ සමීර. එක භික්ෂුන් වහන්සේ නමක් මහාන වෙලා ඒ භික්ෂුන් වහන්සේ ගහක් යට වාඩි වෙලා ඉන්නකොට ඒ භික්ෂුන් වහන්සේට හිතුණා හරි දරදඬු හිතුවිල්ල. ඒ භික්ෂුව කල්පනා කළා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා නැහැ ලෝකේ කෙලවරක් තියෙන එකක්ද කෙලවරක් නැති එකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ ඒකට. ලෝකෙට කෙලවරක් තියනවාද කියලා ඇහුවට ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. ලෝකෙට කෙලවරක් නැද්ද කියලා ඇහුවට ඒකට උත්තරයක් දෙන්නේ නැහැ.
ඒ භාග්‍යතුන් වහන්සේ පිළිතුරු නොදුන් මේ ප්‍රශ්න මේ තව 10ක් තියෙනවා. ඉතින් මම මේ දෙකක් මුල් කරගෙන මේක කියන්නේ. මේ භික්ෂුව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ටිකක් සැරට ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දැන් මේ භික්ෂුවට අමතකයි තමන් කවුද කියලා. භික්ෂුව කතා කරනවා ස්වාමීනි මං අද ආවේ දෙකෙන් එකක් දැනගන්න. ස්වාමීනි මට දැන් කියන්න ඕන ශාස්ත්‍රඥ වහන්සේ ලෝකයට කෙලවරක් තියනවාද නැද්ද කියලා. ස්වාමීනි තියනවා නම් තියනවා කියලා කියන්න. නැත්තම් නෑ කියලා කියන්න. උත්තර දෙකයි තියෙන්නේ. මං මේ දෙකෙන් එකක් මට උත්තරේ ලැබුණ නැත්තම් මං සිවුරු වරිනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මේ භික්ෂුවගේ නම මේ මාළුන්ගේ පුත්ත. අහනවා ඈ මාළුන්ගේ පුත්ත. ඔහේ මට මහාන වෙන්න එන්න කලින් කිව්වද? මං එන්නේ මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්නටයි. ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැත්තම් මං සිවුරු වරිනවා කියලා ඔහේ මට එහෙම කිව්වද? එතකොට කියනවා නෑ ස්වාමීනි මං එහෙම කිව්වේ නෑ. මං ඔහෙට කිව්වද මාළුන්ගේ පුත්ත මගේ ළඟට ඇවිල්ලා මහාන වෙනවා. මං ළඟට ඇවිල්ලා මහාන වුණොත් එහෙනම් මම මේ ප්‍රශ්න වලට උත්තර දෙනවා කියලා එක මං ඔහෙට කිව්වද? ස්වාමීනි ඔබ වහන්සේත් එහෙම කිව්වේ නෑ. එහෙනම් මාළුන්ගේ පුත්ත ඔහේ ඔය අත්හරින්න ලැහැත්ති වෙන්නේ කවරක් උදෙසා කවරෙකුද? මාළුන්ගේ පුත්ත අදත් මේ මොහොතේ දරා ගන්න කිව්වා ශාස්ත්‍රඥ වහන්සේ ওই ප්‍රශ්නෙට උත්තරي දෙන්නේ නැහැ. ශාස්ත්‍රඥ වහන්සේ අනාගතේවත් ওই ප්‍රශ්නෙට උත්තරي දෙන්නේ නැහැ. මාළුන්ගේ පුත්ත ওই ප්‍රශ්නෙට උත්තරي දුන්නා කියලා වැඩක් නැහැ. ඒකෙන් මිනිසෙකු ජීවිතේට කිසිම අර්ථයක් නැහැ. හැබැයි මාළුන්ගේ පුත්ත ඔබ දරා ගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරා ජීවිතේට දුකක් තියෙනවා. දුක නම් වූ ආර්ය සත්‍ය. ඉපදිච්චි සත්වයා ඉපදිලා ලෙඩ වෙනවා, නාකි වෙනවා, මැරෙනවා, ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා, අප්‍රියයන් හා එක් වෙනවා. නාකි නොවී ඉන්න කැමති ලබන්න බෑ, ලෙඩ නොවී ඉන්න කැමති ලබන්න බෑ, මැරෙන්නේ නැතුව ඉන්න කැමති ලබන්න බෑ. පංච උපාදානස්කන්ධෙ හින්දා විඳවනවා කියලා මතක තියාගන්න. මේ දුක හටගන්නේ තණ්හාව නිසා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ බව මාළුන්ගේ පුත්ත මතක තියාගන්න. මේ තණ්හාව දුරු වෙච්ච තැන යම් සාන්ත වූ නිවනක් තියෙනවද? ඒ නිවනමයි සැනසීම කියලා බුදුරජාණන් වහන්සේ වදාළ බව මාළුන්ගේ පුත්ත මතක තියාගන්න. ඒ නිවනට යෑම පිණිස කළ යුත්තේ දුරේක් සහදාගෙන ලෝකේ දිහා බැලීම නොවේ. ඒ නිවන කරා යෑම පිණිස ඒ සංසිඳීම කරා යෑම පිණිස කළ යුත්තේ මේ ලෝකේ වෙන වෙන දේවල් අතපත ගගා ඉදීම නොවේ. තමන්ගේ ජීවිතේ දිහාට හැරී බලා තමන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් අංග තමන් තුළ ගොඩන ගන්න ඕන. තමන්ගේ දෘෂ්ටිය හරි කරගන්න ඕන. තමන්ගේ සංකල්ප නිවැරදි කරගන්න ඕන. තමන්ගේ වචන නිවැරදි කරගන්න ඕන. තමන්ගේ කායික ක්‍රියා නිවැරදි කරගන්න ඕන. තමන්ගේ ආජීවය පිරිසුදු කරගන්න ඕන. තමන්ගේ වීරිය පිරිසුදු කරගන්න ඕන. සිහිය පිරිසුදු කරගන්න ඕන. තමන්ගේ හිතේ කෙලෙස් හැසිරෙන්නේ නැති වෙන්න හිත සමාධිමත් කරන්න ඕන. ඒ සම්පූර්ණ සමීර ගුහාව ඇතුළ. ඒ එළිය මතු පිට නෙවෙයි. ඉතින් එතන තමයි සංසිඳීම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මාළුන්ගේ පුත්ත ඔහේගේ ඔය ප්‍රශ්න හරියට ඊතලයකින් පහර කාලා විසපොවපු ඊතලේ ඇඟ හරහට ගිහිල්ලා මිනිහෙක්. අනේ ඥාති ටික උස්සගෙන එනවා මේ මිනිස්සයා මේ ඊතලයකින් පහර ගහලා මේ මිනිස්සයාව ගොඩ දාලා දෙන්න වෙද මහත්තයෝ කියලා වෙද මහත්තයෙක් ළඟට. එහෙමයි. වෙද මහත්තයා ළඟට සමීර මේ මිනිස්සයා උස්සන් ආවට පස්සේ වෙද මහත්තයා ඉක්මනට මේ ඊතලේ ගලවන්න උත්සාහ කරන්නේ. ඊතලේ අල්ලනකොටම මේ පුද්ගලයා විස ඇඟ ඇතුලේ දුවද්දි කෙඳිරි ගගා කියනවා වෙද මහත්තයෝ අල්ලන්න එපා ඕක අල්ලන්න එපා මට කලින් කියන්න මේ ඊතලේ විදපු පුද්ගලයා උස මිනිහෙක්ද කොට මිනිහෙක්ද විදපු පුද්ගලයා කළුයිද සුදුයිද ඒ විදපු පුද්ගලයා මේකට පාවිච්චි කරලා තියෙන්නේ මොන වගේ ලෝහයක්ද මේ ඊතලේ අග තියෙන කුරුළු පිහාටු ඒ කාලේ තියෙන්නේ නැති ඉතින් ඒක අපි හරියට මේ ඊතල ගැන දන්නේ නැහැනේ ඊතලේ පිහාටු තිබිලා තියෙනවා මේ ඊතලේ තියෙන්නේ මොන කුරුල්ලාගේ පිහාටුද මට මේවා ටික කියනකන් ඔය ඊතලේ අල්ලන්න එපා බුදුරජාණන් වහන්සේ අහනවා මාළුන්ගේ පුත්ත ඊතලයකින් පහර කාලා ඊතලේ විස ඇඟ දිගේ දුවද්දී ඒ මිනිස්සයා කරන්නේ බුද්ධිමත් වැඩක්ද මෝඩ වැඩක්ද ස්වාමීනි මෝඩ වැඩක් කිව්වා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මාළුන්ගේ පුත්ත ඔහේගේ ප්‍රශ්නෙත් ආන්ගේ જાති එකයි ඒ නිසා ওই ප්‍රශ්නෙට සාස්ෘණ වහන්සේගෙන් උත්තර නැත ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ සමීර ඇත්තටම බුද්ධිමත් මිනිසෙකුට
අවබෝධ කරගන්න තියෙන එකක්. බුද්ධිමත් භාවයේ විතරක් තිබිලා බෑ. පින ඕන. පින ඕන. ඒක පින තිබීමට තමයි අපි කියන්නේ සන සම්පත්තිය කියලා. ඉතින් අපි එහෙම පරිබාහිර දකිනවා නම් මං හිතනවා අපි ගැරහිය යුතු නෑ කියලා. අපි නිරාගමික කට්ටිය දකිනවා, ඊළඟට අපි වෙන වෙන ආගම් වල අය දකිනවා. මං හිතනවා අපි ඒ අයට ගැරහිය යුතු නෑ. මොකද ගැරහුවා කියලා ඇති පළක් නෑ. ගැරහුවාට ඒ අයට පිනක් උපදින්නේ නෑ. අපි කල යුත්තේ බුදුරජාන් වහන්සේ වදාළ සත්‍ය හැමතිස්සෙම කතා කරන එක. සමහර වෙලාවට අර නිරාගමිකයෙක් මං කියාගන්න කෙනාට හෝ එහෙම නැත්තම් වෙන වෙන ආගමික දර්ශන අදහමින් ඉන්න අයට හෝ එක පාර හරි තැන අහුවෙන්න පුළුවන්. එයාට වාසනාවක් තිබුණේ. එනිසා අපි කල යුත්තේ ශාස්ත්‍රඥ වහන්සේත් කළේ අපිත් කල යුත්තේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රී මුක බුද්ධ භාෂිතයේ සත්‍ය වචනේ තව තවත් මේ ලෝකයට කියා දෙන්න උත්සුක වෙන එකයි. ඊටාත්ම පැහැදිලි කිරීමක්. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව කොච්චර අසිරිමත්ද කියලා හිතන පැහැදිලි කිරීමක්. ඊළඟ ඇමතුම අපට ලැබෙන්නේ කැබිති ගොල්ලෑවිදන් දුලීකා මහත්මිය. ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ත්වන් සරණයි. නමෝ බුද්ධාය. ස්වාමීන් වහන්සේ, මගේ තාත්තා මේ පන්සලේ මේ ධාතු මන්දිරයක් හදන්න ඊයේ මුල්ගල තිබ්බා. ඉතින් මට දැනගන්න ඕනි මේ එයාලට හිත පහදවගෙන දන්නවා. දැන්ට සිල් සමාදන් වෙනවා තාත්තලායි. ඒ ගැන තව දැනගන්න ඕනි මේ ඔය ධාතුන් වහන්සේලාට නමක් වැඩෙන්නවා. දැන් මද ලොකු විශාල මේ පන්සලේ මේ ධාතු මන්දිරයක් හදන්න යනවා. අපේ තාත්තා තමයි සහභාගීලා මුල් කළ කියලා හදන්න යන්නේ. දැනගන්න ඕනි මේ ඒ පුණ්‍ය සංස්කාර මේ පහන් සිත් උපදවාගෙන වැඩ කරගන්න හිත් පහදවා ගන්න දැනගන්න ඕනේ කරුණ ගැන. ඔබේ ප්‍රශ්නය පින ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්, විහාර කර්මාන්තයක් කරන්න ලැබෙනවා කියලා කියන්නේ නම් සමීර ජීවිතයක් ඇතුලේ කරන්න ලැබෙන උදාාර කටයුත්තක්. සෑරජානන් වහන්සේ නමක් ඉදි කරන්න ලැබෙනවා කියන එක, ඊළඟට බෝධි මණ්ඩපයක් ඉදි කරන්න ලැබෙනවා කියන එක, වෙහෙරක් ධාතු මන්දිරයක් ඉදි කරන්න ලැබෙනවා කියන එක, ඒක දැන් ඇතැම් අය සමීර බාහිරින් බලාගෙන ඒවට ගරහනව අපහාස කරනෝනේ. එහෙමයි. ඒක කැමැත්තක් තිබ්බට කරන්නත් බෑ. ඒක කිරීම පිණිස උරුමයක් ඕන. සාමාන්‍යයෙන් සෑරජාන් වහන්සේ නමක් ගොඩනගන්න ඒ ගොඩනගන මනුස්සයාට උරුමය කියලා කියන්නේ පින්බලයක් ඕන. පිනක් තිබ්බොත් විතරයි කරන්න පුළුවන්. ධාතු මන්දිරයක් ගොඩනගන්න එයාට පිනක් තියෙන්න ඕන. ශාස්ත්‍රඥ වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩා හිඳවන්න, රහතුන්ගේ ධාතුන් වහන්සේලා වඩා හිඳවන්න යම් මන්දිරයක් ඉදි කරන්න එයාට විශේෂ පිනක් තියෙන්න ඕන. එහෙම පිනක් උරුමයක් නැතුව ඒක කරන්න බෑ. දැන් ඒක හරි ප්‍රකටයිනේ. දෙවන පෑතිස් රජුරුව මිහිඳු මහරහතන් වහන්සේත් එක්ක මේ අනුරාධපුරයේදී ඒ තැන් වන්දනා කරන්න යනකොට මිහිඳු මහරහතන් වහන්සේ ඒ තැන මල් විසුරුවලා කිව්වනේ මෙතන මහබෝධීන් වහන්සේ පිහිටනවාය, මේ අසවල ස්ථානයේ සංඝයාට දාන බෙදන තැන මේ පිහිටනවාය මෙහෙම කියලා. රුවන්වැලි සෑය පිහිටන තැනත් මල් විසිරෙව්වා. එතකොට මේ මහ පොළොව ගොඩාක් කම්පිත වුණා. එතකොට දෙවන පෑතිස් රජු අහනවා, ස්වාමීනි මෙතන මොකද්ද පිහිටන්නේ? කියන මහරජාණනි මෙතන තමයි භාග්‍යතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පිහිටන මහ සෑය ඉදිවෙන තැන. එතකොට මේ දෙවෙනි පෑතිස් රජු කියනවා, ස්වාමීනි එහෙනම් සෑය මං හදනවා කිව්වා. එතකොට මේ මිහිඳු මහරහතන් වහන්සේ කියනවා, නෑ රජතුමනි, ඔබතුමාට වෙනත් කටයුතු තියෙනවා. ඒක ඔබතුමාගේ උරුමෙ නෙමෙයි. ඒ සෑය ඉදි කරන කෙනා අනාගතයේ ඔබේ මුණුපුරෙක් විදිහට පරම්පරාවක් ගිහිල්ලා ඔබේ මුණුපුරෙක් විදිහට ගාමිණී අභය නමින් එනවා. එයා තමයි මෙතන සෑය පිහිටවන්නේ. එතකොට උරුමයක් තියෙනවනේ. ඒ උරුමය නැතුව ඒක කරන්න බෑ. ඒ නිසා යම්කිසි මේ දැන් අද දම්සභා මණ්ඩපයේ නරඹන පින්වතුන්ලාට මේ ධාතු මන්දිරේ එහෙම නැත්නම් මේ විහාරයේ ඉදිවීම ගැන අහන්න ලැබුණා. අනුමෝදන් වෙන්න පින්වතුනි, සාදු සාදු කියලා සතුටින් අනුමෝදන් වෙන්න. මොකද ඒ වගේ දෙයක් කරන්න හිතුවිල්ලක් පහළ වීම පවා ගොඩාක් වටින එකක්. සාමාන්‍යයෙන් තමන්ගේ ජීවිතේ ලැබුණොත් එහෙම සෑරජානන් වහන්සේ නමක් විහාර කර්මාන්තයක් එහෙම නැත්නම් සංඝවාසයක්, ධාතු මන්දිරයක්, බෝධි මණ්ඩපයක් ඉදි කරන්න දායක වෙන්න කවදාවත් මඟ අරින්න එපා. කාලයෙන් වේවා, ශ්‍රමයෙන් වේවා, ධනයෙන් වේවා
ඒකට දායක වෙන්න. සෑරජාණන් වහන්සේ නමකට විහාරයකට අපෝපස්ථාන කරනවා කියලා කියන්නේ සුළුපටු එකක් නෙමෙයි. සෑයකට විහාරයකට අපෝපස්ථාන කරනකොට මේ ශරීරයෙන් ඩාබිඳු වැగిරෙනවා නම් ඒ ඩාබිඳු වැగిරීම පවා තමන්ගේ ජීවිතයට මහා යහපතක්. හරි පුදුමයි සමීර. බද්දා කාපිලානි අරහත් උත්තමාවියගේ පූර්ව ජාතිය. ඒ බද්දා කාපිලානි අරහත් උත්තමාවි හරිම ලස්සනයි. රත්තරම් පාට ශරීරය. සම්පූර්ණයෙන්ම රත්තරම් පාට ශරීරය. ඊළඟට ඒ ශරීරේ ස්වභාවයෙන්ම සුදු හඳුන් සුවඳින් යුක්තයි කියනවා. ඒ ශරීරේ හමන්නේ සුදු හඳුන් සුවඳක්. සාමාන්‍ය ශරීරවලින් සුදු හඳුන් සුවඳක් හමනවා කියලා එකක් නැහැනේ. අපි බාහිරින් විලේපන තවරන්න එපානේ. එහෙමයි සාරා. සුදු හඳුන් සුවඳ හමනවා. ඊළඟට ඒ උත්තමාවියගේ මුඛයෙන් මුඛ සුගන්ධයක් යමුවා. මුඛයේ ගඳ නැහැ. එතකොට මේ සම්බන්ධයෙන් අපේ දහම් පොත්වල තියෙනවා ඒ උත්තමාවියට ඒ අසිරිය ලැබුණේ කොහොමද? දැන් මේවා අසිරිය. මේක පුදුම සහගත දෙයක්. මේක මේ ඒ කාලේ උපදින හැම මිනිස්සයාටම වෙච්ච එකක් නෙමෙයි. රත්තරන් පාට සිරුරු හැමෝටම ලැබුණේ. ඊළඟට ශරීරයේ දුර්ගන්ධ නැති සුවඳ හමන ශරීරය හැමෝටම ලැබුණේ. සුවඳ හමන මුඛයක් හැමෝටම ලැබුණේ. හේතුව කියනවා මහා සෑරජාණන් වහන්සේ නමක් ඉදි වෙනකොට ඒ සෑරජාණන් වහන්සේ උදෙසා මෑය අතීත ජීවිතේ මෑ ගාව තිබුණ ඔක්කොම රත්තරන් ටික උණු කරලා රන් ගඩොලක් සකස් කරලා පූජා කළා. ඒ රන් ගඩොල පූජා කරාට පස්සේ බලන්න සමීර දැන් රන් කියන ඒවා ස්ත්‍රීන් පළඳින්නේ පුරුෂයෝ වේවා පළඳින්නේ තමන්ගේ ඇඟ ලස්සන කරගන්නනේ. තමන්ගේ ඇඟේ එහෙම මහ ලොකුට ලස්සන නැති හින්දා මොනවා හරි පළඳලා ලස්සන කරන්න බලනවනේ නේ. අපි හිතමු කනට තෝඩු දානවා, රන් තෝඩු, නාහෙට දානවා, ඊළඟට බෙල්ලට දානවා, අත්වලට දානවා. රත්තරන් ඉහින් මිහින් චුට්ට චුට්ට දාලා තමන්ව නිකන් බැබලෙන්න හදාගන්න උත්සාහවත් වෙනවා. ඇය එදා රන් ගඩොල පූජා කළා. ඇයට බාහිරින් රත්තරන් ඕනේ. උපදිනකොටම රත්තරන්. උපදිනකොටම රත්තරන් පාටයි. බාහිරින් ආය ආභරණ පළඳලා ලස්සන කරන දේ ඒ ශරීරය ඇත්තේ නැහැ. ඇය මේ සංසාර ගමනේ ඒ සෑරජාණන් වහන්සේ හැදෙනකොට ඇය රන්ගොඩල පූජා කරපු සෑය හැදෙනකොට දාඩිය වගුරුව සෑයට උපස්ථාන කළා. ඇගේ ශරීරයෙන් දහඩිය වැගුණුනා සෑයට උපස්ථාන කරද්දී. ඇයට පින සකස් වෙනවා. එදා දාඩිය වැගුරුනේ දැන් හමන්නේ සුදු හඳුන් සුවඳ. පින. ඊළඟට ඇය ඒ සෑරජාණන් වහන්සේට අපෝපස්ථාන කරන වෙලාවේ හැමතිස්සෙම බුදුගුණ ගායනා කළා. බුදුගුණ සිහි කර බුදුගුණ හඬ නගා කිය තමයි මේ කර්මාන්තය කළේ. ඒ නිසා ඇගේ මුඛය හරි සුවඳයි. බුදුගුණ කියපු මුඛය ඒ සම්බන්ධයෙන් සාක්ෂියක් උපදිනකුණම තියෙනවා. ඇගේ මුඛය සුවඳයි. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතයට කරගන්න ලැබිච්ච මහා පින්කමක් කොට සලකා ඒ පින්කම සිද්ධ කරගන්න මං මේ දැන් ඔය විහාර කර්මාන්තයක් ධාතු මන්දිරයක් කියලා කියන්නේ සමීර ශාස්ත්‍රුන් වහන්සේ සදිස ධාතුන් වහන්සේලාට ඉහළින් ඡත්‍රයක් නැංගුවා වගේ. මම පුණ්‍ය විපාකයක් මට සිහිපත් වුණා මේ බණපදේ කියාගෙන යනකොට. ඒක රහතන් වහන්සේ නමක් අතීත බුද්ධ ශාසනයක අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා සුළු මොහොතක් ඡත්‍රයක් දැරුවා කුඩයක්. බුදුරජාණන් වහන්සේගේ ශරීරයට වෙහෙසක් නොවේවා කියලා කුඩයක් අල්ලගෙන ඉන්න අවස්ථාව ලැබුණා. ඒ කුඩේ අල්ලගෙන හිටපු එකේ පින බලන්න. සංසාර ගමනේ කවදාවත් අර උණුසුමකින් පින්නකින් පීඩාවක් වෙනවා කියලා එකක් වෙලා නැහැ කියනවා. සංසාර ගමනේ එහෙම පීඩා නැති ජීවිතම ලැබුණා. අවසානයේ ගෞතම සාසනයේ උපත ගැන කියනවා. ගෞතම සාසනය තුල මම පැවිදි භාවයට පත් වෙලා දැන් මං ඡත්‍රයක් දරනවා කියනවා. ඒ දැන් මා දරන ඡත්‍රයට කියන්නේ නිවන නම් වූ ඡත්‍රයයි. නිවන නම් වූ කුඩයයි කියනවා. අන්තිමේ නිවනට පවා උදව් කළේ ඒ පින. ඒ නිසා පින්වතුන්ලාට පින ගැන සතුටු වෙන්නයි මේ කරුණ කිව්වේ. තව දුරටත් තමන්ගේ ජීවිතේ පින්ඩස් කර ගැනීම පිණිස ආසා ඇති වෙන්නයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුඤ්ඤංචී පුරුෂෝ කෛරා යමෙක් පින් කළොත් කෛරාතේත පුනප්පුන ආයමත් ඒ පින්ම කරගන්න. තම්මි චන්දං කෛරාත පින් කරන්න ආසා කරන්න. හේතුව සුකෝ පුඤ්ඤසුච්චේ පින තමයි
මේ සැපය කියලා කියන්නේ පිනටමයි. බුදුරජාණන් වහන්සේ එහෙමයි දේශනා කළේ. ඒ නිසා හොඳට පින් රැස් කරගන්න. අපි මතක් කළා වගේම 0112/548 කියන දුරකථන අංකය ඔස්සේ ධම්සභා මණ්ඩපයට සම්බන්ධ වෙලා ඔබේ දහම් ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් එහෙම දහම් ගැටලුවක් ඉදිරිපත් කරපු කෙනෙක්ගේ ගැටලුවකුයි අපි පින ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. ත්වන් සරණයි. නමෝ බුද්ධාය. මේ මට කතා කරන්න ඕනේ මේ දෙවියන්ට පහන තියෙනකොට ඉතින් අපි දැන් ඉස්තරාමේ දෙවිවරුන්ට පහන තියෙනකොටම ඇත්තටම මේ දෙවිවරු නැත්තම් අපි එහෙම දෙවියන්ට පහන තියෙන එකේ තේරුමක් තියෙනවද කියලා දැනගන්න තමයි කතා කරන්නේ. හරියට දැනගන්න ඕනේ මාත්‍යට. ත්වන් සරණයි. නමෝ බුද්ධාය. අවසරයි පින්න ස්වාමීන් වහන්සේ. දෙවියන්ට පහන තැබීමක් නම් ඉතින් අපි එහෙම මූලිකව කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් අපි පහන් දල්වන්නේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ උදෙසා. යම් අයරකින් අපි දෙවියන් මුල් කරගෙන පහන් දැල්වීමක් කරනවා නම් ඒකත් කරන්නේ මේ විදිහට. ඒක ගොඩක් මේ ශ්‍රාවක පිරිස දැනගත යුතු කාරණාවක්. අපි හිතමු අපි පහන් දැල්වීමක් කරනවා කියලා දෙවියන් මුල් කරගෙන අපි එතකොට මේ පහන් දල්වන්නේ ඔන්න සක්දිවිඳුගේ නාමයෙන් බුදුරජාණන් වහන්සේ උදෙසා. එහෙම නැත්නම් සක්දෙවිඳුන්ට පින් පිනිස බුදුරජාණන් වහන්සේ උදෙසා තමයි පහන දල්වන්නේ. සතරවරන් දෙවිවරුන්ට පින් පිනිස බුදුරජාණන් වහන්සේ උදෙසා තමයි පහන දල්වන්නේ. ඒකට පහන් දැල්වීම කරන්නේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා. අර මේ දෙවියන් ගැන කියනකොට ඒ ප්‍රශ්න විමසපු කෙනා කිව්වා දෙවිවරු කියලා කොටසක් නැත්තම් කියලා. ඒක සම්පූර්ණ වැරදි කතාවක්. අපි ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ කියනකොටම අපි බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ අපගේ භාග්‍යතුන් වහන්සේ සත්තා දේව මනුස්සාණන් වනසේක. බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත් මිනිසුන්ටත් ශාස්ත්‍රූ වනසේක. සාමාන්‍ය ශ්‍රාවකෙක් තුළ තිබිය යුතු දෙයක් තමයි ලෞකික සම්මා දිට්ඨිය. එහෙම නැත්නම් ඒකට කියනවා සමීර දසවස්තුක සම්මා දිට්ඨිය කියලා. ඒ දසවස්තුක සම්මා දිට්ඨිය අංගයක් තමයි අත්තිසත්තා ඕපපාතිකා. ඕපපාතික සත්‍යෝ මේ ලෝකේ පහළ වෙනවා කියන කාරණේ. එතකොට දෙවිවරු කියලා කියන්නේ ඕපපාතිකව පහළ වෙන පිරිසක්. දෙවිවරු කියලා කියන්නේ අපි පහනක් දැල්වලා දෙවියන් පුදනකම් බලාගෙන ඉන්න පිරිසක් නෙමෙයි හැබැයි. දෙවියෝ කියලා කියන්නේ පිනක් එක්ක අපේ ජීවිතයට සම්බන්ධ වෙන පිරිසක්. දෙවිවරු කියලා කියන්නේ තෙරුවන් සරණක් එක්ක ගුණයක් එක්ක ජීවිතයකට සම්බන්ධ වෙන පිරිසක්. පින ස්වාමීන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරලා මට මතක් වුණා අර පාරායන වගේ සජ්ජායනා කරද්දී ස්වාමීන් වහන්සේ මේ දෙවිවරු කොච්චර සම්බන්ධ වෙනවද කියන එක නිසා. ඔව් මේ හදිස්සි කටයුත්තක් උදෙසා වෙසමුණි මහා දිව්‍ය රාජයා අහස් ගමනින් යමින් ඉද්දී නන්ද මාතා කියන උපාසිකාව තමන්ගේ නිවසේ පාරායන වර්ගයේ සජ්ජායනා කළේ. දෙවියන් උදෙසා පළතුරු වට්ටියක් තීති නෙවෙයි හිටියේ. ඇය කලේ පාරායන වර්ගයේ සජ්ජායනා කරමින් හිටපු එක. ඒ ධර්මයට ආසා කරන වෙසමුණි මහා දිව්‍ය රාජයා සතරවරන් දෙවිවරුන්ගෙන් ප්‍රධාන වරම් දෙවියෝ ඒ දෙවියෝ නැවතුණා. යක්ෂයන්ගේ අධිපති දෙවියෝ නැවති තමන්ගේ ගමන මොහොතකට නවත්වා අර දහම් පදේ ශ්‍රවණය කරමින් හිටියා. එහෙම අවස්ථා ගණනාවක් තියෙනවා ඔය වෙසමුණි දිව්‍ය රාජයා නැවතිලා කටයුතු කරපු අවස්ථා. මේ සජ්ජායනා වෙරුණාට පස්සේ දෙවියෝ සතුටට සාදුකාර දුන්නා. නන්ද මාතාවට ඇහෙනවා සාදුකාරයක් විතරක් කෙනෙක් පේන්න නැහැ. එතකොට අහනවා සොඳුරු මුව මඩලක් ඇති තැනැත්ත නුඹ කවුද කියලා ඇහුවා. ඇයි සොඳුරු මුව මඩලක් කිව්වේ සමීර? ධර්මයට සාදුකාර දුන්නා. ධර්මයට සාදුකාර දීපු හින්දා ඇය කියනවා සොඳුරු මුව මඩලක් ඇති තැනැත්ත නුඹ කවුද? එතකොට කියනවා නැගණි බලන්න කතා කරපු හැටි. නැගණි මම වෙසමුණි මහා දෙව් රජු වෙමි. මම නුඹේ සොහොයුරා කිව්වා. ඒ සොහොයුරු සම්බන්ධය කොහොමද සමීර හැදෙන්නේ? තෙරුවන් සරණත් එක්ක. තෙරුවන් සරණත් එක්ක තමයි හැබෑවටම අපේ ජීවිතයට විශාල ආශිර්වාදයක් පිහිටක් සලසන අපේ ජීවිතයට ආරක්ෂාවක් හැබෑවටම සලසන දෙවිවරුන්ගේ සම්බන්ධය තියෙන්නේ තෙරුවන් සරණත් එක්ක ඊළඟට ගුණයක් එක්ක. ඒක හරි ප්‍රකටයි. ඒක තියෙන්නේ සමීර ජාතක ප්‍රවෘත්තියක. මේ අවසාන විනාඩි කිහිපේ අපිට මේක කෙටියෙන් ඔබට කියලා දෙන්න වෙන්නේ. මහා බෝධිසත්වයෝ තමන්ගේ හොඳම මිත්‍රයෙක් එක්ක ඒ මිත්‍රයා පවිටුයි. මේ පවිටු මිත්‍රයත් එක්ක
වෙළඳාම් කටයුත්තක් පිණිස නැව් නැගලා ගඟකින් එතරට ගියා. මේ ඉන්දියාවේ ගංගා නැවකින් යන්න වෙන මට්ටමේ ගංගා තියෙනවනේ සමීර. ගඟෙන් එතරට ගිහිල්ලා ගඟෙන් එතර වෙළඳාම් කළා. මේ දෙන්නාම එකට තමයි වැඩේ කළේ. දෙන්නටම එකට තමයි පඩිය හම්බ වුනේ. පඩිය තමයි ඉතින් කහවණු 100. කහවණු 100 පොට්ටනිය හම්බුණාට පස්සේ මේ පොට්ටනිය ලැබිච්ච වෙලේ ඉඳලා අර පවිටු මිත්‍රයාට ආසාවක් තියෙනවා මේක 50 බෙදන්න නැතුව Tamanට අරගන්න. මෙයා මේකට උපායක් හිත තමයි ආවේ. බෝධිසත්වයන්ට එහෙම කල්පනාවක් නැහැ. බෝධිසත්වයන්ගේ තිබුණු මේ නිහතමානී අහිංසක ගතිය කියලා කියන්නේ අර කහවණු 100 අර මිනිස්සු අරගෙන ඉද්දි ඉල්ලුවේ නැහනේ අපි දැම්මම බෙදාගමු කියලා ඉල්ලුවේ නැහැ. ගඟෙන් එතරට ගිහිල්ලාම ඉල්ල ගන්නම් කියන හිතින් හිටියා. කොහොම හරි ගඟ අයිනට එනකොට එතන හිටපු තොටි ඔක්කොම එහා යුරට ගිහිල්ලා කවුරුත් නැහැ. එතකොට මේගොල්ලෝ ළඟ තිබුණා බත් එක කෑවා. බත් එක කාලා අර මහා බෝධිසත්වයන්ට තිබුණා මේ සත්‍යෝ ගැන මෛත්‍රිය. බත් චුට්ටක් ඉතුරුණා. ඉතුරු වෙච්ච බත් ටික මහා බෝධිසත්වයෝ අර ගඟේ පීනන මාළුන්ට දැම්මා. මාළුන්ට දානකොට දැන් සමීරත් දැකලා ඇති ඕන තරම් මාළුන්ට කෑම දානකොට මේගොල්ලෝ උඩ පැන මේක කනවා. ඒක සතුටු හිතුණා. සතුටට මේ මහා බෝධිසත්වයෝ පින් අනුමෝදන් කළා. අනේ මං මේ මාළුන්ට කෑම ටිකක් දාලා මං පිනක් රැස් කළා. මේ ගංගාවට අධිග්‍රෝහිතව මේ ප්‍රදේශයට අධිග්‍රෝහිතව යම් මේ දෙවි දේවතාවුන් ඉන්නවනම් මං මේ දෙන පින සතුටින් අනුමෝදන් වෙන්න. අනුමෝදන් වෙලා සැපයටපත් වෙන්න. ඒ අනුමෝදන් කරනකොට මේ නදියට අධිග්‍රහිතව හිටපු දේවතාවට මේක දැනුණා. පින සම්නස් එතන මොකුත් ඉල්ලුවේ නැහැ නේ සම්නස්. කිසිම ඉල්ලීමක් නැහැ. එහෙමයි. තමන්ගේ පින අනුමෝදන් කළා. තමන් සතුට වෙන දේ අනුමෝදන් කළා. ඒ අනුමෝදන් කරපු ගමන් ඒ සැපයත් එක්ක අර දෙවියෝ මේ කුලපුත්‍රයා ගැන විශේෂ අවධානයක් යොමු කළා. අන්න දෙවියන්ගේ බැල්ම ලැබුණා. දෙවියන්ගේ බැල්ම ලැබුණේ ගුණයක් නිසා, පිනක් නිසා. ඒ පින රැස් කරපු එකත් එක්ක. දැන් දෙවියෝ මේ බැල්ම හෙලාගෙන ඉන්නකොට දෙවියන්ට පේනවා අර පවිටු පුද්ගලයාගේ තියෙන කල්පනාව වෙනම එකක්. මේ පවිටු පුද්ගලයා හීන් සීරුවේ කරානේ සමීර අර කහවණු පොට්ටනිය වගේම පේන විදිහට ගල් කැට ටිකක් එකතු කරලා ගල් පොට්ටනියක් හැදුවා. කහවණු පොට්ටනිය එහා පැත්තේ ඉනේ හොරාට ගැට ගහගෙන ගල් පොට්ටනිය පේන්න ගැට ගහගත්තා. හැබැයි දෙවියන්ගේ ආනුභාවය කියන්නේ දෙක මාරුණා. දැන් මෙයා හිතාගෙන ඉන්නේ මේ පැත්තේ ගල් පොට්ටනිය තියෙනවා කියලා. මේ පැත්තේ තිබුණේ කහවණු පොට්ටනිය. අර දෙවිය ආනුභාවයෙන් මේක වෙනස් කළා. නැවේ නැගලා ටිකක් මැදට යනකොට එකපාර මේ නැව ගැස්සීමක් වගේ වුණා මේ නදිය මැද. මෙයා එකපාර අරක අතෑරියා. අතෑරලා ඔළුවේ අත් දෙක බැඳගෙන කෑ ගැහුවා අයියෝ අපි වෙනසුණා. අපි මෙච්චර හම්බ කරපු කහවණු ටික නදියේ වැටුණා. එතකොට බෝධිසත්වයෝ තමයි පිට අත ගාලා සංසිඳවන්නේ. අනේ මිත්‍රය සල්ලි කියලා කියන්නේ ජීවිතේ නෙමෙයිනේ. අපිට පුළුවන් ආයෙ රස්සාවක් කරන්න. ඕක හිතන්න එපා. අපි අතල්ලා දාමු. එතන මේ පවිට සතුටුණා. හරි දැන් ඔක්කොම හරි. එයා රැවටුණා කියලා. නමුත් අර නදී දේවතාවගේ ආනුභාවයෙන් ආයුෂ අවසන් වෙච්ච මාළුවෙක් මේ කහවණු පොට්ටනේ ගිලිනවා. ඒ ගිලින මාළුවා ආයුෂ ඉවර වෙලා මේ මාළු වලන මිනිසුන්ගේ දැල් වලට අහු වෙලා මාළු විකුණන වෙළඳ සැලට යනවා. වෙළඳ සැලට ගියාට පස්සේ වෙළඳ සැලේදී මේ බෝධිසත්වයන්ගේ බිරිඳ ඒ මාළුවාම මිලට ගන්නවා. බෝධිසත්වයොත් ගඟින් මෙතරට ඇවිල්ලා ගෙදර යනකොට අනේ මාළු සකස් කරන්න ලැහැත්ති. බෝධිසත්වයම අතට අරගෙන මම මාළු කපලා දෙන්නම් කියලා කපනකොටම අර කහවණු වල පිහිය වැදුනා. කපලා බලද්දි කහවණු පොට්ටනිය. දැන් තමන් S2ට දැක්ක කහවණු පොට්ටියනේ තමන්ට අඳුරන්න පුළුවන්. දැක්ක ගමන් තේරුම් ගත්තා. මෙතන උනේ මේ වගේ දෙයක් කියලා. එතකොට බෝධිසත්වයන්ගේ තිබුණ ගුණය කොච්චරද කියලා කියන්නේ බෝධිසත්වයෝ මේක හරියටම 50ට බෙදනවා. බෙදලා තමන්ගේ මිත්‍රයාට මේ තමන්ගේ කහවණු කොටසයි මේක ඔබ තියාගන්න කියලා ගිහින් දුන්නානේ. ඉතින් එහෙම ගුණයක් තියෙන මිනිස්සුෙකුට තමයි සමීර දෙවියෝ බලන්නේ. ඒ ගුණයක් තියෙන මිනිස්සයා තමන් පිනක් රැස් කරලා ඒ පින අනුමෝදන් කරන්නේ තමන්ගේම සතුටක් පිණිස. පුණ්‍ය අනුමෝදනා කිරීම කියලා කියන්නේ අතීතයේ පටන් අපිට එන හොඳ සිරිතක්.
මේ ලෝකේ තියෙනවා සිරිත් සමීර. ඇතැම් සිරිත් තියෙනවා ඇසුරු කළ යුතු. ඇතැම් සිරිත් තියෙනවා ඇසුරු නොකළ යුතු. ඇසුරු කළ යුත්තේ කොයි වගේ සිරිත්ද? යමක් ඇසුරු කරද්දී කුසල් වැඩෙනවා නම් අකුසල් පිරිහෙනවා නම් කමක් නැහැ ඒ සිරිත ඇසුරු කරාට. යම් සිරිතක් නිසා අකුසල් වැඩෙනවා නම් කුසල් පිරිහෙනවා නම් ජීවිතේ හින්දවත් ඒ සිරිත නම් අනුගමනය කරන්න එපා. ඉතින් ඒ විදිහට අපි මේ ඇතැම් සිරිත් අපේ තියෙන සම්ප්‍රදායානුකූල අංග අපි දරා ගන්න ඕනේ. දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙන් දෙවියන්ගේ විශේෂ බැල්ම ලැබෙනවා. ඒ විශේෂ බැල්ම තුල සමීර අපිට ආරක්ෂාවක් ආශිර්වාදයක් තියෙනවා. හැබැයි පින් අනුමෝදන් කිරීමෙන් විතරක් නෙමෙයි. තමන් ගුණවත් ජීවිතයක් ගත කිරීම තුළින්. ඉතින් ඒ ගැන එහෙම තේරුම් ගන්න. දම්සභා මණ්ඩපයේදී ඔබට මේ අහන්න ලැබෙන දහම් කරුණු කාරණා ඔබේ ජීවිතයේ ගුණවන්ත කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල කොච්චරනම් දහම් කරුණු කාරණා අහන්න ලැබෙනවද? ඔබ ඔබේ නිවසින් එළියට ගියාට පස්සේ ඔබට අහන්න තියෙන්නේ ඔබේ ජීවිතයේ ගුණයෙන් පෝෂණය කරගන්න හැටි. ඒ වගේම ඔබේ ජීවිතේ පිරිසිදු කරගන්න වැඩපිළිවෙලක් නෙමෙයි. හැබැයි මේ පැය දෙකට ඔබ ශ්‍රවණය කරන මේ ඔබේ ජීවිතයේ ගුණයෙන් පෝෂණය කරගන්න හැටි. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේ දැන් මේ අපි 2021 වර්ෂයේ ගත්තත් බොහෝ දම්සභා මණ්ඩපය සිදු කරලා තිබෙනවා. බොහෝ දහම් කරුණු කාරණා ඔබට අනුශාසනාවන් විදිහට සිද්ධ කරලා තියෙනවා. ඉතින් අද දවසේ දම්සභා මණ්ඩපයට වෙන්න වූ කාලය ඉක්මවා යන නිසා අපි පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. අද දවසේ දම්සභා මණ්ඩපය සජීව දහම් කතිකාවත සඳහා දායකත්වයේ අනුග්‍රහය දරනු ලැබුවේ අංක 189 ඩී.එස්. සේනානායක මාවත අනුරාධපුර යන ලිපිනේ පදිංචි පින්වත් රාජා තෙන්නකෝන් පියාණන් සහ කුසුමා තෙන්නකෝන් මෑණියන් ඇතුළු ඒ පවුලේ දූදරු පිරිස විසින් ඒ පින්වතුන්ලා මේ ධර්ම දානය සිද්ධ කළේ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පින හේතු වෙත්වා කියන උදාාර ප්‍රාර්ථනාවෙන් රැස් කළා වූ සියලුම පින් අපි අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට. සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවියන් ඇතුළු සදෙව්ලෝක වාසී සියලු දෙවිවරුත් සහම්පති ගටිකාරාදී මහා බ්‍රහ්මරාජවරු ප්‍රමුඛ බ්‍රහ්මකායික සියලු දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලුම දෙවිවරුත් ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලුම දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩිත්වා දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාට දෙවියෝන වඩුවම සලසත්වා දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරුවනට අනුමෝදන් වෙත්වා. සිල් ගුණ පුරන උතුම් මහා සංඝරුවනත් අනගාരികා මෑණියන් වහන්සේලාත් පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවන් සියලු දෙනාත් නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමේ පින සිද්ධ කරපු පින්වත් රාජා තෙන්නකෝන් මහත්මයා සහ කුසුමා තෙන්නකෝන් මහත්මිය නමින් මියයන්ට යෙදුණු සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින 90 වන වියේ පසු වෙන පින්වත් විමලාවතී මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා මෑණියන්ට නිදුක් නිරෝග සුවයම සැලසේවා. ඒ වගේම චමින්ද සමීර නිලෝෂා තනූජා යන දූදරුවන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙලා ඒ දූදරුවන්ගේ ජීවිත ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා දියුණුවටපත් වෙත්වා සියලු යහපත උදා වෙත්වා. සරසි සුහද වරුණි සමන්මිතා දෙව්මී යන මුණුපුරු මිනිපිරියන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙලා ඒ දූල පුතාලට කල්යාණ මිත්‍ර ඇසුරම සැලසේවා. පාප මිත්‍රයන්ගේ ඇසුරට කිසි කලකත් නොවැටේවා. බුදුරජාන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දූල පුතාලා බවට පත් වෙලා සම්බුද්ධ ශාසනයේ පිළිසරණ ලබා ගන්නට දරුවන්ට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා. චන්ද්‍රා චිත්‍රා දයා යන ඥාතීන්ටත් මාපිය කැපකවරු දරු දෙදෙනාට සහ පවුලේ නෑදෑ හිත මිතුරන්
සියලු දෙනාහට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා දීර්ඝායුෂ සම්පatti සැලසෙත්වා. මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත පින්වත් වරුණි මහේසි මිනිපිරියටත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සරසි ප්‍රමුදිකා මිනිපිරියට සහ සියලු දූදරුවන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ දරුවන්ට විශේෂයෙන් අධ්‍යාපන කටයුතු විභාග කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා. අද දවසේ දම්සභා මණ්ඩපයේට දායකත්වයන් එක්කල අංක 189 ඩී.එස්. සේනානායක මාවත අනුරාධපුර යන ලිපිනේ පදිංචි පින්වත් රාජා තෙන්නකෝන් මහත්මයාට කුසුමා තෙන්නකෝන් මහත්මියට පවුලේ දූදරුවන් ඥාති හිතයිසින් සියලු දෙනාට එකලෙස පින් අනුමෝදන් වෙලා පින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන් මේ උදාරතර ධර්ම දානමේ පින ඒකාන්ත වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණසම පින්වතුන්ලාට හේතු වාසනා වෙත්වා. ජීවිතේ කරදර බාධා සියල්ල දුරු වෙලා සුවසේ නිදුක්ව නිරෝගව සැනසෙල්ලේ ජීවිත ගත කරන්නට පින්වතුන්ලා හැම දිනාට අවකාශ ලැබෙත්වා. ධර්ම දානය සිදු කරපු පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් අද දවසේ දම්සභා මණ්ඩපයේ මෙහෙවීම් කටයුතු සිද්ධ කරපු අපේ පින්වත් නිවේදක මහත්මයා සමීර නිවේදක මහත්මයාටත් ඒ වගේම දම්සභා මණ්ඩපයේ නිෂ්පාදක පිරිසටත් ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාටත් මේ ගෞතම සාසනය තුළම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. උතුම් දම්සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාවතට වැඩම කරමින් දහම් අනුශාසනාවන් සිදු කරන්නට දුණු පින්වත් ස්වාමින් වහන්සේටත් අප රැස් කළ සියලු පින් අනුමෝදන් කරමු. කායික සුවය ඇති වේවා, මානසික සුවය ඇති වේවා. අපගේ පින්වත් ස්වාමින් වහන්සේ නිදුකින් මේ ගෞතම බුදු සසුනේම උතුම් ධර්ම අවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. දම්සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාවත වෙනුවෙන් අද දවසේ බැතිපර විකාශන දායකත්වයේ දරුවේ අංක 189 ඩී.එස්. සේනානායක මාවත අනුරාධපුර යන ලිපිනේ පදිංචි පින්වත් රාජා තෙන්නකෝන් පියාණන් සහ කුසුමා තෙන්නකෝන් මෑණියන් ඇතුළු දූදරුවන් සියලු දෙනාම එකතු වෙලයි දම්සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාවත වෙනුවෙන් බැතිපර විකාශන දායකත්වයේ දරුවේ ඔබේ ජීවිතයේ අඳුරෙන් ආලෝකයට ගන්නට ඒ වගේම ඔබේ ජීවිතයේ ගුණ නුවණින් පෝෂණය කරගන්නට උතුම් සීලේ පිහිටවමින් ඔබේ ජීවිතයේ බොහොමත්ම අර්ථවත් ජීවිතයක් බවට පත් කරගන්නට හෙට දවසේ උතුම් පුන් පොහෝ දවසේ උතුම් සීල සමාදානයේ සඳහා එකතු වෙන ලෙස මෙත් සිතින් ඔබට ආරාධනා කරමින් දම්සභා මණ්ඩපයෙන් අපි සමුගන්නවා. සියලු දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.